these interviews do you do? Sorry, Captain. How many? How many මේ වගේ interviews කීයක් කරනවද? අපි සාමාන්‍ය හැම සිකුරාදාම එකක් කරනවා. දැනට අපි 4ක් කරා. සිකුරාදා 4ක්. ඔව් සිකුරාදා 4ක්. So and you focus on different subjects. That's correct. So last week we did about this dollar. There's an issue with like banks selling dollars at 200 rupees and in the black market it's 225 or something. So we talked about the reasons for that. And the week before there was another discussion whether our internet is too slow. So we talked about that. And the week before it was on petrol and diesel prices. And and the 1 week earlier that was on the overall cost of living and things like that. So since this topic came out on Sri Lankan Airlines, we thought this week let's get some expert opinion on that. So how did you get hold of Elmo and how did you get hold of? You are working with Elmo, right? Yes. I volunteer for Canada. Right. Okay, Captain Ratnaik, I think we are just 2 minutes to start the session. It will be on live, so let's keep our till we start. Just let's maintain like 1 minute of silence, and we can move forward. I'll directly straight away. I'm starting the thing. Okay. අපි සුබ සන්ධ්‍යාවක් සහ ආයුබෝවන් කියලා හැමෝගෙම පිළිගන්නවා. අපිට තව විනාඩි කිහිපයක් තියෙනවා අපේ වැඩසටහන පටන් ගන්න. අද අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ කපිතාන් මිලින්ද රත්නායක. අපිට විනාඩි දෙකක් තියෙනවා පටන් ගන්න. මම හිතන්නේ කට්ටිය තව ටිකක් එකතු වෙනකම් විනාඩියක් තියෙනවා තව පටන් ගන්න. අපි හරියටම වෙලාවට පටන් ගන්න තමයි බලාපොරොත්තුව. ඉතින් හැමෝටම අපි ආරාධනා කරනවා සම්බන්ධ වෙන්න කියලා. හැමෝම දන්නවාද අපි කතා කරන්නේ මේ ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් එක ගොඩ ගන්න පුළුවන්ද කියලා. ඉතින් ඒකේ අවුරුදු ගාණක් සේවය කරපු ඒ වගේම සිවිල් ගුවන් සේවා අධිකාරියෙත් උපසභාපති විදියට කටයුතු කරපු කපිතාන් මිලින්ද රත්නායක තමයි අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ. එතුමාට විශාල අත්දැකීම් සමුදායක් තියෙනවා මේ ගුවන් සේවා ශාස්ත්‍රයේ අවුරුදු ගාණක් වැඩ කළා. ඉතින් ලංකාව ගැනත් ලංකාවෙන් පිටත් මේ ගුවන් සේවයන් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ, මේවායි ආර්ථික කටයුතු මොන වගේද කියලා එතුමාට හොඳ අවබෝධයක් තියෙනවා. ඉතින් ඒ නිසා අපි එතුමත් එක්ක දිගටම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. වැඩි වෙලාවක් නෙවෙයි. අපි සාමාන්‍ය විදිහට මිනිත්තු 30ක් 35ක් විතර ඕගොල්ලෝගේ ප්‍රශ්න තියෙනවා නම් එකතු කරන්න පුළුවන්. හරි. මම හිතන්නේ වෙලාව හරි. සුබ සන්ධ්‍යාවක් හැම දිනාටම. හැමෝම ඉතාමත් ආදරෙන් පිළිගන්නවා ඇඩ්වොකතා වැඩසටහනට. අපි හැම සිකුරාදම ලංකාවට වැදගත් වෙන මාතෘකාවක් ගැන අපි සාකච්ඡා කරනවා. ඉතින් අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම ගොඩ ගන්න පුළුවන්ද කියලා. ඉතින් මේ ගැන මේ කෝප් කමිටුවේ සාකච්ඡාවක් ඇති වෙලා තිබුණා. ඉතින් ඒක නිසා අපි ඒකත් එක්ක හිතුවා අද මේ ගැන සාකච්ඡා කරන්න අවශ්‍යයි කියලා. ඉතින් අපිත් එක්ක අද සාකච්ඡාවට සම්බන්ධ වෙන්නේ කපිතාන් මිලින්ද රත්නායක. ආයිබෝන් කියලා කැප්ටන් පිළිගන්නවා. බොහොම ස්තුතියි සාකච්ඡාවට සම්බන්ධ වීම සම්බන්ධයෙන්. ආයිබෝන් කපිතාන් මිලින්ද රත්නායක ඇවිල්ලා ගුවන් ශාස්ත්‍රයේ මේ එයාර්ලයින් ඉන්ඩස්ට්‍රි එකේ සෑහෙන අත්දැකීම් තිබෙන කපිතාන්වරයෙක්. ඒ වගේම ශ්‍රී ලංකන් ගුවන් සමාගමේත් ඒ වගේම සිවිල් ගුවන් සේවා අධිකාරී උපසභාපති විදිහට කටයුතු කළා. ලෝකේ රටවල් ගණනාවක වැඩ කරලා අත්දැකීම් සමුදායක් තියෙන කපිතාන්වරයෙක්. ඉතින් අපි හිතුවා මේ ගැන කතා කරන්න. කපිතාන් තුමාට පොඩ්ඩක් සිංහල භාෂාවයි ඉංග්‍රීසි භාෂාවයි දෙකෙන්ම කතා කරයි. ඒකේ ගැටලුවක් නෑ. අපි බොහොම නිදහස්ව මේ සාකච්ඡාව කරගෙන යන්නේ. කැප්ටන් බොහොම ස්තුතියි. මම කැමතියි මුලින්ම අහන්න හැමෝටම තියෙන ප්‍රශ්නයක් මේ ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් එක ගැන කතාව කාලෙන් කාලට එනවා. මේක පාඩු ලබනවා එහෙම කියලා. දැන් ඇත්තටම කැප්ටන් මොකද්ද මේකේ තියෙන මේ ඇයිතර මේක පාඩු ලබන්න හැමෝටම ප්‍රශ්නයක්. මොකද දැන් මේක ටිකට් තරම් ගොඩක් කට්ටිය අහන්නේ මේක ටිකටුත් තරම් නම් මිනිස්සු යන්නේ. මේකේ මේ හැමෝම ගෙවලා නම් යන්නේ. මේක නිකන් අර CTV බස් එකේ අපි අර කැම්පස් යන කාලංගන ඉබ්බ ගහනවා කියලා. ඒ කියන්නේ සල්ලි නොදී හොරෙන් යනවා. ඒ වගේ දේවල්. ඉතින් කාටවත් මේක එහෙම යන්නත් බෑ. මම හිතන්නේ
එහෙමනම් ඇයි මේක පාඩු ලබන්නේ කියලා හැමෝම අහනවා. ඉතින් කැප්ටන් වැඩ කරපු කෙනෙක් විදිහට ඇයි කැප්ටන් මේක පාඩු ලබන්නේ? හැමෝටම ලොකු ප්‍රශ්නයක්. ඉස්සෙල්ලාම අපි බලන්න ඕනි මේ ලංකාවට පාඩු ලබන එයාර්ලයින් එකක් ඕනිද නැද්ද කියලා. ඉස්සෙල්ලාම බලන්න ඕනි අපිට එයාර්ලයින් එකක් අවශ්‍යද කියලා ශ්‍රී ලංකාව. එතකොට අපි බැලුවොත් ලංකාව ඇවිල්ලා දූපතක් නේ. ඉතින් දූපතක් තියෙන හින්දා ගුවන් සේවයක් නැතුව ලංකාව දුවන්න බෑ. ඒ කියන්නේ ආරක්ෂාවද මොනාරි ඉමර්ජන්සි එකක් වුණාද එහෙම නැත්නම් අපිට ඉන්දියාවෙන් හරි එයාර් ෆෝස් එකෙන් හරි මේ ගුවන් සේවයක් අපිට බලාපොරොත්තු වෙන්න වෙනවා මේ වගේ අවස්ථා. ඉතින් ඉස්සෙල්ලම අපි බලන්න ඕනේ ඇයි අපි එයාර්ලයින් එකක් දුවන්නේ? දුවනවා නම් ඒක පාඩුවට දුවන්න කැමතිද? එහෙම නැත්නම් අඩු ගානේ සමතයකටපත් වෙන්න විදිහකට අපිට දුවන්න පුළුවන්. එතකොට ඒ වගේම එයාර්ලයින් එකකින් ලංකාව වගේ රටකට වාසියක් තියෙන්නේ දැන් ටූරිසම් ගත්තොත් අපේ මිලියන 2ක් ආවනම් ටූරිස්ලා ගිය අවුරුද්දේ මේ අවුරුද්දේ මම හිතන්නේ මේ ඒකෙන් 160ක් පමණ ආවේ ශ්‍රී ලංකන් එයාර්ලයින්ස්. ඉතින් අපි දැන් මේකේ ඒ එයාර්ලයින් එකේ තියෙන තර්කය තමයි අඩු ගානේ එක ටූරිස්ට් කෙනෙක් ඩොලර් 100ක් හරි 200ක් හරි ලංකාවේ මේ වියදම් කරා නම් ඒකෙන් යම් ගාණක් එයාර්ලයින් එකක් දායක වෙලා තියෙනවා. ඒ වගේම අපි බලන්න ඕනේ මේ එයාර්ලයින් එක මොන වගේ පැසෙන්ජර්ස්ලාද එන්නේ. මේකේ තියෙනවා ಜಾති තුනක් තියෙනවා එන පැසෙන්ජර්ස්ලාගේ හැටි. ඒ කියන්නේ එකක් ඇවිල්ලා VFR visiting friends and relations ඒක එකක්. අනිත් එක විනෝදාස්වාදයට එන එක අනිත් කට්ටිය ව්‍යාපාරික මගී. ඉතින් මේ තුනට සරිලන එයාර්ලයින් එකක් තියෙනවා. දැන් අපිට දැන් ඒකේ අනිත් පැත්ත තමයි එයාර්ලයින් එක ආරක්ෂාවයි එයාර්ලයින් එකේ රෙපියුටේෂන් එකයි අනුව එයාර්ලයින් එකේ ටිකට් ප්‍රයිසස් වෙනවා පල්ලෙහාට. දැන් ලෝ කොස්ට් එයාර්ලයින් ඔපරේෂන් එකක් තියෙනවා නම් ඒකට ටූරිස්ට්ලා සාමාන්‍යයෙන් වැඩියෙන් ටූරිස්ට්ලා තමයි ඒ එයාර්ලයින් එකේ එන්නේ. නමුත් ලංකාව වගේ බැලුවම ඒක අපිට මේ ඒ සර්විස් එක ඒ කියන්නේ ලෙගසි සර්විස් එකක් කියන්නේ ෆස්ට් ක්ලාස් බිස්නස් ක්ලාස් ඉකොනොමි ක්ලාස් තියාගෙන එයාර්ලයින් එකක් දුවන්න අමාරුයි. ඒ වගේම අපිට ලෝ කොස්ට් කැරියර් එකක් දුවන්නත් බෑ. එහෙමනම් අපිට එයාර්ලයින් එකක් අවශ්‍යයි. ඒක ඔයා පිළිගන්නවද? හැමෝම පිළිගන්නවා. ඔව්. නමුත් මේකේ මම හිතන හැටියට දැන් මම අවුරුදු 40ක සර්විස් එකක් තියෙනවා ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් එකේ පමණක්. ඒකේ මැනේජ්මන්ට් එකේ ඉඳලා තියෙනවා, කැප්ටන් කෙනෙක් හැටියට ඉඳලා තියෙනවා, ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් හැටියට ඉඳලා තියෙනවා. මගේ අත්දැකීමේ හැටියට මම වැඩ කරලා තියෙනවා මම හිතන්නේ ආණ්ඩුවල් රාජ්‍ය 4ක් 5ක් පමණ රජවල් එක්ක මම වැඩ කරලා තියෙනවා. එතකොට වැඩියෙන්ම මේකේ ප්‍රශ්නේ තියෙන්නේ රජයේ මැදිහත් වීම. ඉතින් රජයේ මැදිහත් වීම එක එක ආකාරයෙන් වෙනවා. ඉතින් ඒකින්ද ඉස්සෙල්ලම රජය විසින් ප්‍රතිපත්තියක් හදන්න ඕනි මේ වගේ එයාර්ලයින් එකක් තමයි අපිට ඕනේ. පාඩු නොලබන මොන වගේ එයාර්ලයින් එකක්. ඉතින් බොහොම අමිහිරි තීරණ ගන්න වෙනවා මේ තත්ත්වයේ අද දවසේ. පැහැදිලි. ඒකේ ගොඩක් තියෙනවා දැන් සමහර වෙලාවට දැන් එක ආණ්ඩුවකින් ඇවිල්ලා කියනවා ප්‍රතිපත්තියක් වශයෙන් අපි මේක ලාභෙට දුවන්න ඕනේ කියලා චේර්මන් කෙනෙක් දානවා CEO කෙනෙක් පත් කරනවා මාකටිං කෙනෙක් පත් කරනවා පොඩ්ඩක් දුවපු ගමන් ඊට පස්සේ ආණ්ඩුවෙන් ඇවිල්ලා කියනවා මේ අපිට ඕනි මේ අහවල් ස්ථානයට යන්න. එතකොට එයාර්ලයින් එකක් වශයෙන් අසරණ වෙනවා ආණ්ඩුව කියන එක කරේ නැත්නම් මොකද කරන්නේ? ඉතින් ආණ්ඩුවේ පැත්තෙන් බලන්නේ මේකේ පොඩි පාඩුවක් වෙන්නේ මේ වගේ තැනකට යන්න. මේක රජයේ අවස්ථාවක් හැටියට මේ වගේ තැනකට යන්න. එතකොට ගුවන් සමාගමක් වශයෙන් බොහොම අසරණ වෙනවා ගුවන් සමාගම.
දැන් ගුවන් සමාගමෙන් කිව්වොත් එහෙම මේකේ ඉන්නවා 5000ක් සේවකයෝ. මේ 5000ක් සේවකයෝ අපිට අඩු කරන්න ඕනේ 3500ක්. කිව්වොත් රජයෙන් කියේ එහෙම කරන්න බෑ. මේ අපි මේ රස්සා දීලා තියෙන්නේ මේක බිල්ලා බදු ගෙවන කට්ටියගේ මේ රජයෙන් දුවන ආයතනය. අපිටත් වගකීමක් තියෙනවා අපේ මිනිස්සුන්ට රස්සා දෙන්න. එතකොට එයාලයින් එක බොහොම අසරණ වෙනවා. මම දැකලා තියෙනවා ඒ වගේ දේවල් හැම ආණ්ඩුවකින්ම වෙනවා. පටන් ගන්නෙ බොහොම අපි අත ගන්න නැහැ කියලා පටන් ගන්නෙ. ඊට පස්සේ පොඩ්ඩක් වෙලා ගියම අපිට අවල් තැනට යන්න ඕනි. අපි එයාලයින් එකෙන් ඊට පස්සේ දත්ත හදනවා. ඔව් මේ ස්ථානයට ඔව් අපි යන්න අවස්ථාවක් තියෙනවා. වැඩියෙන්ම මේ එයාලයින් එකට බලපාන මේක පාඩුවට දුවන්නේ රජයේ මැදිහත් වීම. පැහැදිලි. කැප්ටන් මං එතකොට මං පොඩි අතුරු ප්‍රශ්නයක් ඇහුවොත් එහෙම දැන් මේක එමිරේට්ස් එක දිව්වනේ කාලයක්. එතකොට මේ ඒගොල්ලෝ ලාභ ලැබුවනේ යම් ප්‍රමාණයක් මගේ මතකේ නිවැරදි නම් 2008 වගේ වෙනකන් ඒගොල්ලෝ මම හිතන්නේ මිලියන ලොකුම ලාභයක් නොවුනත් මිලියන මං හිතන්නේ මං ගාව ප්‍රස්ථාරයක් තියෙනවා මම ඒකත් පෙන්නන්න 400ක් විතර මට මතක විදිහට පාඩුවක් මේ ලාභයක් ලැබුවා. දැන් එමිරේට්ස් එක ලාභ ලබන්නයි එතකොටත් ගවර්න්මන්ට් එකට ෂෙයා එකක් තිබ්බනේ 149ක් මගේ මතකේ නිවැරදි නම් ඊට පස්සේ මේක පාඩු ලබන්නේ කියන්නේ එමිරේට්ස් වගේ එකක් එක්ක මේක දුවද්දි මොකක්ද ඒගොල්ලෝ වෙනස් විදිහට කරේ ඔය වගේ මේ කැප්ටන් කිව්වා වගේ මේ දේශපාලන බලපෑම් වෙන්න ඉඩ දුන්නේ නැද්ද නැත්නම් ඒගොල්ලෝගේ මැනේජ්මන්ට් ටෙක්නික් එක හොඳයිද මොකක්ද ඇත්තට මේක රහස? දැන් ඒ කට්ටියගේ එමිරේට්ස් ගුවන් සමගම ගත්තොත් ඒකේ බෝඩ් එක බැලුවොත් එහෙම account කෙනෙක් ඉන්නේ ලෝකේ ඕනම තැනක account කෙනෙක් හැටියට යන්න පුළුවන් කෙනෙක්. ඒතර මිස්ටර් ටිම් ක්ලාක් ගත්තොත් එයා දන්නවා ප්ලේන් එකේ මුලින් ඉඳන් අගටම ප්ලේන් එක කොච්චරක් ඉන්ධන පාවිච්චි කරන්න පුළුවන්ද කොච්චරක් දුර යන්න පුළුවන්ද මොන වගේ ප්ලේන්ද ගන්න ඕනි ඒ කට්ටිය ඩිරෙක්ට්ලි ඉන්වෝල්ව් වෙනවා ප්ලේන් එකක් ගන්නවා. දැන් ශ්‍රී ලංකන් එයාලයින්ස් එකේ අපි 350 ගුවන් යානා ගන්නකොට බෝඩ් එක ඩිසයිඩ් කරා 350 මේ ප්ලේන් 5ක්ද 6ක්ද ගන්න ඕනේ කියලා. අපි ට්‍රයිස්ටාර් එක ගන්නකොට කැප්ටන් රක්ත වික්‍රමනායක ඉන්නකොට අපි ට්‍රයිස්ටාර් ගුවන් යානා ගන්නකොට කමිටිස් තිබ්බ 5ක්. ඒ කමිටිස් පහෙන් ෆයිනෑන්ස් කට්ටිය කියන්න ඕනි ඔව් මේ ප්ලේන් එක ගත්තොත් ලාභෙට දුවන්න පුළුවන් කියලා. කේටරින් කට්ටිය කියනවා කැබින් ක්‍රූ එකේ කට්ටිය කියනවා ඔව් මේ ප්ලේන් එකෙන් අපිට මේ විදිහට ඒවනම් අපිට ගන්න පුළුවන්. ඒතර ඔපරේෂන්ස් කට්ටිය කියනවා මේ ප්ලේන් එකට කොලම්බෝ ලන්ඩන් යන්න පුළුවන් කොලම්බෝ ඕස්ට්‍රේලියා යන්න පුළුවන් ඒ හින්දා මේ වගේ ස්පෙસિෆිකේෂන්ස් තියෙන ප්ලේන් එකක් තමයි ගන්න. ෆයිනෑන්ස් කට්ටිය කියනවා අපිට මේ ප්ලේන් එකේ 350ක් දාගෙන මේ ගානට විකුණන්න පුළුවන් නම් ටිකට් එකක් මේ ප්ලේන් එක ගන්න. එතකොට ඒ වගේ කමිටිස් වලින් ඒතර එන්ජිනියරින් කට්ටිය කියනවා මේ ප්ලේන් එක මේන්ටේන් කරන්න අයකට ඩොලර් 1000ක් හරියනවා. එහෙම නැත්නම් ඒ ගාන කියලා ඒ කට්ටිය කියනවා මේ ප්ලේන් එකේ මේ අවශ්‍යතාවයන් තියෙනවා නම් ප්ලේන් එක ගන්න. නමුත් අපි 350 ප්ලේන් එක ගන්නකොට එහෙම මොකක්වත් තිබෙන්නේ නැහැ. එතකොට මේවා මේ කජුවට කොස්සක වගේ නෙවෙයි මිලියන 300ක් ඩොලර් මිලියන 300ක් වෙනවා ප්ලේන් එක. 250 300ක් මේ ගානකට වෙනවා ප්ලේන් එක. එතකොට ඒ වගේ ප්ලේන් එකක් අරගෙන ඒ වගේ ප්ලේන් එකක් නෙවෙයි ප්ලේන් 5ක් හරි 6ක් හරි අරගෙන මේකේ එක සාධකයක් තියෙනවා. රිටර්න් ඔන් ඉන්වෙස්ට්මන්ට් කියලා එකක් තියෙනවා. අපි හිතමු බාබර් සාප්පුව පටන් ගත්තා. බාබර් සාප්පුවට මෙච්චර ආයෝජනය වෙනවා. මේක අවුරුද්දකින් ලාභ ලබන්න පුළුවන් මෙච්චර කස්ටමර්ස් ලාවොත් කියලා රිටර්න් ඔන් ඉන්වෙස්ට්මන්ට් කියලා ප්ලෑන් එකක් තියෙනවනේ. එහෙම ප්ලෑන් එකක් තිබ්බේ නැහැ. එහෙම ප්ලෑන් එකක් තිබ්බනම් අපි මේ වගේ ඒකට යන්නේ නැහැ. ඉතින් ඒකයි මම කියන්නේ. ඉතින් එක ආණ්ඩුවල එක කට්ටිය කියනවා මේක පාඩුව ලබනවා. ඉතින් මේක කියන්න බෑ. අහවල් ආණ්ඩුවේ මිලියන 5000ක් පාඩුයි දැන් මිලියන 3000යි පාඩු කියලා කියන එක හරි. නමුත් ප්‍රතිපත්තියක් වශයෙන් ආණ්ඩුව කියන්න ඕනි මේ ගුවන් සමාගමට දුන්නොත් එහෙම මේක පාලනය කරන්න
අපි මෙච්චර ස්ටාෆ් එක අඩු කරනවා කේටරින් අපි මේ කරන්නේ මේ වගේ සර්විස් එකක් දෙන්නේ අහවල් ඩෙස්ටිනේෂන්ස් වලට යන්නේ මෙච්චර ඩිමාන්ඩ් එකක් තියෙනවා නම් ඒක තැනක අපි හිතමු ජර්මනියට යන්න මේ ප්ලෑන් කරගෙන හිටියා එහෙනම් ජර්මන් කට්ටිය කියන්න ඕනි අපිට මේ සීසන් එකේ වින්ටර් සීසන් එකේ පැසෙන්ජර්ස්ලා 300 ගාණක් දෙන්න පුළුවන් ටිකට් එකක් ලක්ෂ එකමාර ගානේ අප් ඇන්ඩ් ඩවුන් දෙන්න පුළුවන් කියලා කියනවනම් ගැරන්ටි එකක් දෙනවනම් සේල්ස් කට්ටිය දෙනවනම් එහෙනම් යන්න පුළුවන්. නමුත් හිතුව මතේ අපිට යන්න බෑ එක එක ඩෙස්ටිනේෂන්ස් වලට. ඔයාලා දන්නවද දැන් අවුරුදු 4කට ඉස්සෙල්ලා අපි ගියා පැරිසිට ගියා ජර්මනිට ගියා ඉංගලන්තෙට ගියා එතකොට වෙන කොහෙද ගියේ ඒ යුරෝපයේ ඩෙස්ටිනේෂන්ස් වලට ගියානේ රෝමෙට ගියා හැම යුරෝපියන් ෆ්ලයිට් එකකම ඩොලර් 10000 පාඩු එතකොට කොහොමද අපි එයාර්ලයින් එකක් වශයෙන් මේ ලාභෙට දුවන්නේ සාමාන්‍යයෙන් ඇවරේජ් කොස්ට් එකක් තියෙනවා ප්ලේන් එකක් දුවන මේ ගමන් කරනකොට පැයකට මෙච්චර ගාණක් වියදම් වෙනවා මේ ප්ලේන් එක. ඒ කියන්නේ ෆුවල් වලට ඕවර්ෆ්ලයින් charges, landing charges, cabin crew, deck crew, ඒ කට්ටියගේ පඩි නඩි ඔක්කොම බලලා ඒ කට්ටියට ගණන් හදලා කියන්න පුළුවන් පැයකට මෙච්චර ගාණක් කොස්ට් වෙනවා මේ ප්ලේන් එක. ඒතර පැය 11ක් යනවා නම් අපි සාමාන්‍යයෙන් ඩොලර් 5000ක් වගේ තමයි යන්නේ. ඒ ඩොලර් 55000ක් යනවා නම් ඒ පැත්තකට මේ පැත්තට ඩොලර් 1,10,000ක් එනවා ප්ලේන් එකේ උඩටයි පල්ලෙහාට එන්නේ. එතකොට ඒකට සරිලන විදියට ටිකට් විකුණන්න පුළුවන්ද? ඒ හයිය තියනවාද අපිට ඒ ගානට ටිකට් විකුණලා මේකට මේ පැත්තට මේ ෆ්ලයිට් එක ඉවරනාම මෙච්චර ප්‍රොෆිට් එකක් තියනවා කියලා අපිට පෙන්වන්න පුළුවන්ද? බැ. ඉතින් ඒ වුණාට මේක ඒකයි මම කියන්නේ බොහොම අමිහිරි ඩිසිෂන්ස් ගන්න වෙනවා මේ එයාර්ලයින් එක අපිට රූට්ස් කපන්න වෙනවා අපිට ස්ටාෆ් එක කපන්න වෙනවා ස්ටාෆ් එකේ තියෙන ෆැසිලිටිස් කපන්න වෙනවා ඒ කියන්නේ දැන් අපි දැන් ඔපරේට් කරන්නේ 5 star එයාර්ලයින් එකක් හැටියටනේ අපේ ස්ටාෆ් එකට අපි ट्रांसपोर्ट දෙනවා අපි ඉන්ෂුරන්ස් දෙනවා මෙඩිකල් ඉන්ෂුරන්ස් දෙනවා අපිට ස්පෝර්ට්ස් බෝඩ් එකක් තිබ්බා අපි ඇත්ලටික් මීට් එකක් තියෙනවා එක ගෲප් එකක් ආවොත් ඒ කට්ටියට අවුරුද්දකට සැරයක් ට්‍රිප් එකක් යන්න සල්ලි දෙනවා ඒවා කරන්න පුළුවන් ලාභෙට දුවනවා නමුත් දැන් ඉතින් බොහොම අමීරි තත්ත්වයකට ඇවිල්ලා තියෙන එක්ක එයාලයින් එක වහන්න වෙනවා එහෙම නැත්නම් මේක දුවන්න නමුත් එයාලයින් එක වහන්නත් බෑ එයාලයින් එක දුවන්නත් කැප්ටන් මං කැමති මං මේ අපේ දැනගන්න කට්ටිය මේ බලන කට්ටිය විශේෂයෙන්ම මේ ගුවන් සමාගම් සහ ඒකේ කොස්ට් ස්ට්‍රක්චර් එක ගැන තරමක් අවබෝධය අඩු නම් ඒගොල්ලෝ පොඩ්ඩක් කැච් අප් කරගන්න. දැන් මේකේ කොස්ට් ස්ට්‍රක්චර් එක කැප්ටන් කිව්වා කොස්ට් කම්පෝනන්ට් කිහිපයක්. ස්ටාෆ් එකට යනවා, ඉන්ජිනියරින් ස්ටාෆ් එකට යනවා, කේටරින් වලට යනවා, ලෑන්ඩින් චාර්ජස්, ෆුවල් චාර්ජස් මෙහෙම ඩොලර් සාමාන්‍යයෙන් දල වශයෙන් 5500ක් විතර වැටෙනවා කියලා ඒ පැය ගාන අනුව. එතකොට කැප්ටන් අද ශ්‍රී ලංකා එයාර්ලයින්ස් එකේ ගත්තොත් එහෙම ස්පෙෂලි මොනවා හරි ස්පෙෂල් කොස්ට් කම්පෝනන්ට් එකක් තියෙනවද? ඒක මේ එයාර්ලයින් එකේ අපි ගත්තොත් අර එයා බස් එක අරන් ඒකේ රෙන්ට් එකද කොස්ට් එකකින් වැඩි නැත්නම් අපේ ස්ටාෆ් එකද කොතනද අපේ ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ? නැත්නම් හැමදාම ප්‍රශ්න. මෙහෙමනේ දැන් දැන් අපි හිතමු අපිට බස් එකක් දාන්න ඕනේ කියලා. බස් එක අපි ෆුල් ලීස් කරලා බස් එක කළුවින රත්මලාන්ට යන්න දවසකට රුපියල් 50000ක් කොස්ට් වෙනවා නම් මේ බස් එකේ මගින් දාන්න පුළුවන් ගානේ හැටියට අපිට 50000 හොයන්න බැරි නම් එහෙනම් අපි මේ බස් එක නොගෙන ඉන්න ඕනේ එහෙම නැත්නම් පොඩි බස් එකක් ගන්න. හරිනේ. ඉතින් අපි A330s ගත්තේ මම හිතන හැටියට ලක්ෂ 3ක් නැත්නම් ලක්ෂ 3.5ක් යනවා මාසෙකට ලීස් කොස්ට් එක විතර. ඩොලර් right? ඩොලර්. ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් එකේ රුපියල් වලින් කතා කරන්නේ නැහැ. ඩොලර් ලක්ෂ 3ක් යනවා නේද? එතකොට මේ ඩොලර් ලක්ෂ 3කට සරලන විදිහට අපි රූට් එකක් හොයාගන්න ඕනේ.
පැසෙන්ජර්ස්ලාට ටිකට් විකුණන්න පුළුවන් වෙන්න ඕනේ. ඔයා දන්නවද දැන් අවුරුදු 6කට ඉස්සෙල්ලා අපේ එක රූට් එකයි ලාභ දැම්මේ. කොළඹ මාලේ විතරයි. මොකද ඒ කොළඹ මාලේ ඉච්චර ඩිමාන්ඩ් එකක් තිබ්බා. ඒ ටිකට් එකේ ගාණ වැඩි. ඒ වගේ රූට්ස් එකයි නැත්තම් දෙකයි තිබ්බේ. මේකේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා ගොඩක් කට්ටියට පේන්නේ නැති එක. මේ එයාර්ලයින් ඉන්ඩස්ට්‍රි එක විතරයි අපි ලංකාවේ ඉන්ටර්නැෂනලි කම්පීට් කරන්නේ. बाकी මට එකක් කියන්න ලංකාවේ කම්පීට් කරන එකක් ලංකාවේ තුල ඉන්ටර්නැෂනලි කම්පීට් කරන්නේ මොකක්ද මොන ව්‍යාපාරද කියන්නේ අපි මැනුෆැක්චර් කරලා එළියට යන එක ඒක වෙනස්. නමුත් පිටින් කට්ටිය ලංකාවට ඇවිල්ලා ලංකාවේ කට්ටියත් එක්ක කම්පීට් කරන එකම ඉන්ඩස්ට්‍රි එක තමයි එයාර්ලයින් ඉන්ඩස්ට්‍රි. හරිද? ඉතින් මේ එයාර්ලයින් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්නවා ලොකු බලවත්. මේ බලවත්තු කැමති නෑ මේ වගේ අපේ එයාර්ලයින් එක වැහුවනම්. අනිත් එයාර්ලයින් ඔක්කොම මේක ටුවරිස්ට්ලාගෙන ගාන වැඩි කරයි. එතකොට ඒ කට්ටියට ප්‍රොෆිට් වැඩි වෙනවා. දැන් ඔයා බැලුවොත් එහෙම කටා එයාර්ලයින්ස්, එමිරේට්ස් එයාර්ලයින්ස් ලංකාවට එන බලවත්. ඔයා දන්නවද එමිරේට්ස් එයාර්ලයින් එක ෆ්ලයිට්ස් තියෙනවා 35ක් සුමානෙක. කටා එයාර්ලයින්ස් තියෙනවා ඒ කට්ටියට රයිට්ස් තියෙනවා 35ක්. අපි කවුද මේ රයිට්ස් දුන්නේ? ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ශ්‍රී ලංකාවේ කතා කරන්න යන්නේ සිවිල් ඒවියේෂන් එකකින් තමයි රජයේ කට්ටිය තමයි යන්නේ මේවා රයිට්ස් වලට දෙන්න. ඔය දන්නවද මම උදාහරණයක් වශයෙන් කියන්නේ අපිට ඕස්ට්‍රේලියාවට යන්න ඕන නම් අපිට ඕස්ට්‍රේලියාවට යන්න පුළුවන් ඩිරෙක්ට්. හැබැයි අපිට සිංගප්පූරේ නවත්තලා ඕස්ට්‍රේලියාවට යන්න ඕන නම් ඒ කට්ටිය කියනවා නෑ එහෙම යන්න බෑ. එහෙනම් ඒක පැසෙන්ජර් කෙනෙක්ට මෙච්චර ගාණක් දෙන්න ඕනේ. එතකොට කොළඹ ඉඳන් සිංගප්පූරට අපිට ගිහිල්ලා සිංගප්පූරේ ඉඳන් ඕස්ට්‍රේලියාවට පැසෙන්ජර්ස්ලා අරන් යන්න බෑ. ඉතින් මොකද වැඩේ ඔපරේට් කරන නමුත් ලංකාවේ කොහොමද වෙන්නේ? ලංකාවේ එමිරේට්ස්ලාට තියෙනවා රයිට් එකක් ඩුබායි, කොළඹ, ඕස්ට්‍රේලියා. ඒතර අපි කම්පීට් කරන්න ඕනේ කාත් එක්කද? එමිරේට්ස් එයාර්ලයින්ස් එක්ක, කටා එයාර්ලයින්ස් එක්ක කම්පීට් කරන්න ඕනේ. අපේ කට්ටියට විකුණන්න. දැන් අපි හිතමු පැසෙන්ජර් කෙනෙක් බැලුවොත් අපේ ටිකට් එකක් ගැන මට එමිරේට්ස් එකට මේ 50000ක් අඩුවෙන් යන්න පුළුවන් නම් එයා එමිරේට්ස් එක යනවා. නමුත් ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් එකේ බැලුවොත් එහෙම ඒ කට්ටිය මම මොකටද ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් එක යන්නේ? අපේ කිසිම මේ පේට්‍රියටිසම් එකක් නැහැ. අපේ රජයේ කට්ටිය යන්නේ අනිත් එයාර්ලයින් වල. ශ්‍රී ලංකන් එයාර්ලයින් ඇයි අපේ සර්විස් එක නරකද? අපේ එයාක්‍රාෆ්ට් පරණද? නැහැ. නමුත් ඒකට මාකටිං කරන්න ඕනේ. ඉතින් මේකේ වෙලා තියෙන්නේ සල්ලි වීදම් කරන්න ඕනේ සල්ලි හොයන්න. නමුත් අපිට වීදම් කරන්න සල්ලි නැහැ. ඇඩ්වර්ටයිස් කරන්න, මාකටිං කරන්න, ඒ රටවල වල මාකට් කරලා මේකයි ප්‍රයිස් එක මේ ලංකාවට එන්න පුළුවන්, මේ ගානට කරන්න පුළුවන්. ඉතින් ඒක ඇවිල්ලා මේක ඇවිල්ලා මේ ඉංග්‍රීසියෙන් කියනවා dog eat dog. ඒ වගේ කම්පිටිෂන් වැඩක් මේක මේ පත්තරේ තියනවා මේක පාඩුවට දුවනවා මේ කට්ටිය මේක දෙනවා එමිරේට්ස් එයාර්ලයින්ස් එකේ මේ හැම පුටුවෙම හැම සීට් එකේම ස්ක්‍රීන් එකක් තියෙනවා මේවා ගන්න දෙන්නේ අපිත් දෙන්නේ ඒකම තමයි. නමුත් අපිට මාකට් කරන්න අපිට හයියක් නැහැ. ඒ වගේ විකුණලා ඒ වගේ පැසෙන්ජර්ස්ලා ගන්න. එතකොට කටා එයාර්වේස් බැලුවම ෆ්ලයිට් කීයක් තියෙනවද ලංකාවට? අපි ඩුබායි වලට කී පාරද යන්නේ? දවසකට එකයි. ඒතකොට මේ මිනිස්සු ඔක්කොම ඇවිල්ලා අපේ පැසෙන්ජර්ස්ලා අරන් යනවා. ඉතින් අපේ ප්ලේන් එකේ සීට් තිබ්බොත් 325ක්. අපි 275කින් ගියත් ඒ ෆ්ලයිට් එක පාඩුයි. ඉතින් මේක ඇවිල්ලා බොහොම තියුණු මේ පාලනය කිරීමේ බොහොම තියුණු මේකක් තියෙන්නේ මේ එයාර්ලයින් ඉන්ඩස්ට්‍රි. එච්චර ලේසි නෑ. මොකටම කියන්න පුළුවන් මට ඕනනම් මං ඔමානයේ කියනවා මේ එහෙම නැත්තම් කටා එයාර්වේස් එක යනවා ශ්‍රී ලංකන් එකෙත් යනවා. නමුත් සේවයක් වශයෙන් අපි වැඩි වශයෙන්ම සේවකයෝ අරන් යන්නේ ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් වල මිඩල් ඊස්ට් එකේ බැලුවම. ඔය ඕන කෙනකින් අහන්න මොන එයාර්ලයින් එකේ දෙන්න කැමති කියලා. මොකද මම ඔපරේට් කරලා තිනවා ජෙඩා
සෞදි අරේබියාවල ඔමාන් ඔය ඕනේ ඒ කට්ටිය ඔක්කොම ඉන්නේ ශ්‍රී ලංකන් එයාලයින්ස්. නමුත් සෞදි අරේබියාවේ ඔච්චර සල්ලි තියෙන රටේ ඒ කට්ටිය වීසා දෙන්නේ ඒ කට්ටියගේ එයාලයින් එකේ ඉන්නේ. ඉතින් මොකක්ද ඇති වෙන්නේ? අපිට ඔව් නෑ කියන්න සොරි මං කැප්ටන්ට ඩිස්ටර්බ් කරා. කැප්ටන් කතා කරන්න. දැන් ඔයා කිව්වනේ මේ එමිරේට්ස් එකේ මම හිතයි මෙහාටයි පනිනවා මේ මම මේ එක එක්සැම්පල් එකක් දෙන්නම්. අපි මේ ස්විට්සර්ලන්ඩ් වලට ගියා. ස්විට්සර්ලන්ඩ් වලින් විත්ඩ්‍රෝ කරා එමිරේට්ස් ඉන්න කාලේ. එතකොට මේ ටූරිස්ට් කට්ටිය ඔක්කොම කෑ ගහලා කිව්වා මේ අපි මොකටද මේ ස්විට්සර්ලන්ඩ් වලින් අපි මේ අවුරුදු 20 ගාණක් 30 ගාණක් එයාලයින් එක පටන් ගත්ත දා ඉඳන් ස්විට්සර්ලන්ඩ් වලට යනවා සූරික් වලට. ඇයි මෙතනින් විත්ඩ්‍රෝ කරන්නේ? මමත් හිටියයි මීටින් එකේ. මිස්ටර් පීටර් හිල් කිව්වා හරි. අපි දාන්නම් ආයෙත් ෆ්ලයිට් එක. ඔය කට්ටිය ට්‍රැවල් ඒජන්ට්ස්ලානේ ඔය කට්ටිය ට්‍රැවල් ඒජන්ට්ස්ලා කොහොමද වෙලා මට කියන්න. මම තුන් පාරක් දාන්නම් ස්විට්සර්ලන්ඩ් වලට ෆ්ලයිට් එක. මට දෙන්න පැසෙන්ජර්ස්ලා 250ක් දෙන්න මම ඊටු ටික හොයාගන්න. ඔය කට්ටියට දෙන්න පුළුවන් නම් මට පැසෙන්ජර්ස්ලා 250. සද්දේ නැහැ. ඉතින් අර කෑ ගහන්නේ එක කට්ටියක් පාලනය කරන්නේ වෙන කට්ටිය. මේ පාලනය කරන්න එක එක හේතුන් තියෙනවා ඒ හින්දා මේ වගේ ඒවා කරන්න අමාරුයි. දැන් මට මතකයි මගේ එක්ස්පීරියන්ස් එක කියන්නේ එක දවසක් මේ මම ෆ්ලයිට් ඔපරේෂන්ස් මැනේජර් ඉන්නකොට මිස්ටර් පීටර් හිල් ආවා අපොයින්ට්මන්ට් එකක් දාලා I want to come and meet you. දැන් මගේ ස්ටාෆ් එකේ ඉන්නවා 5ක් විතර ඉන්නවා 50ක් විතර ඉන්නවා ඔපරේෂන්ස් ස්ටාෆ්. ඒ කියන්නේ ඔෆිස් එකේ ඒ වැඩ කරන කට්ටිය. පයිලට්ස්ලා වෙනමයි අනිත් ඔපරේෂනල් ස්ටාෆ් ඒ කට්ටිය වෙනමයි. දැන් මට ඉඳන් කියනවා මට දෙන්න ඔය කට්ටිය ඔයාගේ මේ වැඩ කරන කට්ටියගේ ගාන දෙන්න මට. නමත් එක්ක දෙන්න. උඩින් ඉඳන් පල්ලෙහාට ගියා. මෙයා මේ ස්ටාෆ් එකේ කෙනා මොකද කරන්නේ? එයාට පැය කීයක වැඩක් තියෙනවද? කොච්චරක් එයා පඩි ගන්නවද? මෙයාගේ වැලියු එක මොකද්ද? මෙයාගේ এডুকেෂනල් ක්වොලිෆිකේෂන්ස් මොනවාද? මෙයාගේ ඩෙලිවරි සිස්ටම් එක කොහොමද? එක්කෙනාගේ ගානේ ඉතින් මට ඩිෆෙන්ඩ් කරන්න වෙනවා as a manager අහවල් එක්කෙනා අවශ්‍යයි මේ දේවල් කරන්න. මේවා මෙයා කරන්නේ අහවල් දේ. හැම ඩිපාර්ට්මන්ට් එකකටම ගිහිල්ලා හැම එක්කෙනා ස්ටාෆ් එක ඇහුවා මෙයා කරන රස්සාව මොකද්ද? මෙයාගේ වේතනයට සුදුසු විදිහට මෙයා අවුට්පුට් එක දෙනවද? නිකන් හිතන්න චේර්මන් කෙනෙක් CEO කෙනෙක් හැම කෙනෙක්ගෙනම බලන්න ඒ කියන්නේ ඒක තමයි ඔපරේටිං ස්ටාෆ් එක. ඉච්චර නොලෙජ් එකක් එනවා එයාට ඒ වගේ දෙයක් කරා. නිකන් හිතන්න මේ අපේ සංස්ථාවක හරි කොහේ හරි තැනක එහෙම දෙයක් වෙයි. වෙන්නේ නැහනේ. ඒක තමයි මම කියන්නේ. අනිත් එක ඒ කට්ටිය ටාගට්ස් දීලා ඒ කට්ටිය මේ ආණ්ඩුවට කොහෙත්ම ඇඟිලි ගහන්න දුන්නේ නැහැ. ඒකේ හැබැයි ඒකේ තව පැත්තක් තියෙනවා එමිරේට්ස් එකේ. එමිරේට්ස් එක දිව්වට එමිරේට්ස් එකේ ලාභේ ගොඩක් අපේ එයාක්‍රාෆ්ට්ස් තිබ්බා 340 ප්ලේන්ස් 4ක් තිබ්බා. ඒ ප්ලේන්ස් වල එන්ජින්ස් ඔක්කොම ලීස් අවුට් කරලා සල්ලි ගත්තා. අපේ ඉන්වෙස්ට්මන්ට් තිබ්බා කම්පනි එක ඒ ඉන්වෙස්ට්මන්ට් එක විකුණලා ඒකේ සල්ලි ගත්තා. එයාක්‍රාෆ්ට්ස් ලීස් කරලා රීලීස් කරලා ඒකේ සල්ලි ගත්තා. තියෙන සල්ලි ගන්න පුළුවන් හැම එකම ගත්තා. ඒක අනිත් පැත්ත. ඒ ගැන කවුරුත් කියන්නේ නැහැ. ඒ වයි කැපිටල් එකෙන් තමයි දිව්වේ. හැබැයි ඒ දිව්වේ ඒ කට්ටිය රූට්ස් බලලා ඒ කට්ටිය මාකට් කරලා ටාගට් කරලා තමයි රූට්ස් දැම්මේ. දැන් මාකටිං වලට කාව හරි දැම්මනම් perform කරේ නැත්නම් මාස 3කින් ගෙන්නනවා ගෙදර. නමුත් ඒ කාලෙත් ප්‍රෙෂර් එක තිබ්බ ආණ්ඩුවේ මට මතකයි කැනඩාවේ සිංගප්පූරුවේ ඇමරිකාවේ ඒජන්ට්ස්ලා ඉන්නවා. ඒ කට්ටියට අහවල් එක්කෙනාව දාන්න කියලා ආණ්ඩුවෙන් ගොඩක් බලපෑම් තිබ්බා. නමුත් ඒ කට්ටිය ගණන් ගත්තේ නැහැ. ඒ කට්ටියට ඕනි කට්ටිය තමයි දැන්නේ. ඉතින්
මේක ඇවිල්ලා බොහොම මේ සංකීර්ණ ප්‍රශ්නයක් මේක මේ ඒක විසඳන්න ආණ්ඩුව කියන්නේ අපි හිතමු බෝඩ් එකකින් කිව්වොත් එහෙම අපිට දැන් ප්ලේන් 22ක් තියෙනවා මේ ප්ලේන් 22 වැඩි අපි මේක අඩු කරන්න ඕනේ ප්ලේන් 12කට අඩු කරලා අපි ස්ටාෆ් එක අඩු කරන්න ඕනේ 3000කට ආණ්ඩුව කියනවා නම් කාර්ය කමක් නැහැ ඔය කට්ටිය කරන්න මොකද කාතකින් මිලියන 3000ක් විතර පාඩු නම් 5000ක් විතර පාඩු නම් ඒක කරනවද එහෙම නැත්නම් අභිමානයයි රටේ තියෙන එයාලයින් එකයි අඩු කරලා පාඩු නැති වෙන්න දුන්නු. ඉතින් ඒ ප්‍රතිපත්තිය තියලා ඒක මේ මාස 6කට කරන්න බෑ. අවුරුදු 2ක් හරි 3ක් හරි දීලා ටාගට්ස් දීලා මෙහෙම අහවල් දේ කරන්න ඕනි කියලා ඒ කට්ටියට දෙන්න ඕනි ටාගට් එක. නැතුව බෑ. මේක කිසිම මැජික් සොලියුෂන් එකක් නෑ. පැහැදිලි. කැප්ටන් මම ඒකම දැනගන්න කැමතියි. දැන් මේක තියෙන තත්ත්වය අනුව මේ මට දැන් මේ මම මේ ප්‍රස්තාරයක් මේ අපේ බලන් ඉන්න කට්ටියට මට පෙන්වන්න පුළුවන් මේ කොච්චර අපි සාමාන්‍යයෙන් පාඩු ලබනවද කියලා. දැන් මේ ඇවිල්ලා ඔබතුමා කිව්වා හරි එමිරේට්ස් එක කාලේ මෙතන බිලියන 4ක් විතර ලාභ ලැබුවා. හැබැයි අර මේ මට මතක විදියට අර ත්‍රස්තවාදී ප්‍රහාරය එල්ල වෙච්ච වෙලාවේ ඩැමේජ් වෙච්ච එයාක්‍රාෆ්ට්ස් ඒවටත් ක්ලේම් කරලා මං අහලා තියෙන විදියට සාර ඔව් ඒ වගේ කළා ප්‍රොෆිට් කරා. නමුත් දැන් එතනින් පස්සේ ගත්තට පස්සේ මේ ප්‍රස්ථාරේ නිකන් සම්පූර්ණ නෝස් ඩයිව් එකක් තියෙන්නේ. ඒ කියන්නේ බිලියන 40යි 45යි 47යි එහෙම තමයි මේකේ ලොස් එක. දැන් මේක ඇවිල්ලා සාමාන්‍යයෙන් අපි එයාලයින් ඉන්ඩස්ට්‍රි එකෙන් පොඩ්ඩක් ඒ කියන්නේ ඒකත් එක්ක දැන් මේ ලොස් එක කවුරු හරි බෑ කරන්න එපා. එතකොට දැන් ආණ්ඩුව සමෘද්ධියට වගේ වියදම් කරන්නේ බිලියන 50ක් වගේ තමයි වියදම් කරන්නේ. එතකොට ආණ්ඩුව සමෘද්ධියට වියදම් කරන මුදල වගේ සමාන මුදලක් එයාලයින් එකට වියදම් වෙනවා. මේ ලොස් එකට විතරක්. එතකොට කැප්ටන් දැන් මේක ඇවිල්ලා දැන් එමිරේට්ස් එක තියෙන කාලේ තිබ්බේ අපේ පබ්ලික් ප්‍රයිවට් පාර්ට්නර්ෂිප් එකක්නේ. එතකොට ඒ වගේ සිස්ටම් එකක් කැප්ටන් රෙකමන්ඩ් කරනවද? මොකද දැන් ඇත්තම කතාව ගත්තොත් කැප්ටන් අර කැප්ටන් මුලින් කියපු කතාව. දැන් මම බාබර් සාප්පුවක් දානවා නම් ඕකට මගේ සල්ලි ගියපු නිසා මම රිටර්න් ඔන් ඉන්වෙස්ට්මන්ට් එක ගැන හිතනවා. මොකද නැත්තම් මට ගෙදර කන්න බොන්න දෙන්න බෑ. මට ප්‍රශ්න ගොඩක් එනවා. දැන් ඔක මගේ සල්ලි නෙවෙයි නම් මමත් බලන්නේ කියන්නේ බොහෝ දෙනෙක්ට හිතෙන්න පුළුවන් විශේෂයෙන් මේ 2000 3000ක් සේවය කරද්දී කොහොමවත් පඩි කියවරනේ මම පොඩි අයිසක් ගහන් ඉන්නවා කියලා අපේ භාෂාවෙන් කියනවා නම් ගිහිල්ලා මේ කොණ්ඩේ කපන තැන නිකන් ඉන්නවා, කඩේ කලින් වහනවා, නැත්නම් එන මිනිස්සුන්ට බයිනවා, සර්විස් එක දෙන්නේ නැහැ. ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. එතකොට කැප්ටන් හිතන විදිහට මේක පබ්ලික් ප්‍රයිවට් පාර්ට්නර්ෂිප් එකකින් යන්න ඕනද? එහෙම නැත්නම් ඇත්තටම මේක රජයේ කට්ටියම දාලා මේ අර කියන මැනේජ්මන්ට් සිස්ටම් එකට ඩ්‍රයිව් එකක් ගන්න පුළුවන්ද? මොකද අපි දන්නා තමන්ගේ සල්ලි නොවුනහම එන මොටිවේෂන් එක අඩුයි. තමයි එකක් කියන්නේ ශ්‍රී ලංකන් එයාලයින්ස් එකේ මේ දැන් ඔයා කියන විදිහට මේ වැඩියෙන් පඩි අරගෙන අඩුවෙන් වැඩ කරන මිනිස්සු නෑ. ඒකට මට බය නැතුව කියන්න පුළුවන් මට එක්ස්පීරියන්ස් එකෙන් කියන්නත් පුළුවන්. ගොඩාක් ඉන්නේ මේ එයාලයින් එකට ගොඩාක්ම ආදරේ කට්ටිය. නමුත් මේ දැන් අපි හිතමු අවුරුදු 5ක් 7ක් වගේ මේ කාලෙක ඉඳන් තමයි ආණ්ඩුවට ඕන කට්ටිය දැම්මේ. ආණ්ඩුවට කිසි ප්‍රතිපත්තියක් තිබ්බේ නෑ. මම කියන්නම් ඕනනම් මේ ඇත්තටම යහපාලන කාලේ ඒ කට්ටියට කිසි උමනාවක් තිබ්බේ නෑ මේ එයාලයින් එක දුවන්න. ඒ කට්ටියට ඕනේ එයාලයින් එක වහන්න. මොකද ඒ කට්ටියගේ මතය අනුව මෙච්චර බිලියන ගාණක් වුණා නම් මේ එයාලයින් එක දුවල වැඩක් නෑ. තව අනිත් එයාලයින් තියෙනවා ඕන තරම් ඇවිල්ලා මේ ලංකාවට ටූරිස්ට්ලා අරන් එයි මිලියන 2 නෙවෙයි ඕන තරම් මිනිස්සු එයි. මට මතකයි එයා ඒෂියා එකෙන් ඇවිල්ලා මීටිමක් තිබ්බා. අපිට එයා ඒෂියා එකේ කිව්වා අපි ටර්මිනල් එකක් හදන්නම්, අපි ප්ලේන් ගේන්නම්, අපි මෙච්චර ෆ්ලයිට්ස් දාන්නම් අපිට දෙන්න මේක. එතකොට තවත් වෙන්නේ මැලේසියාවටයි අනිත් තැනටයි. ඒ විතරක් නෙවෙයි ඒකට ඉන්දියාවටත් ඔපරේට් කරනවා ලංකාවේ. එතකොට මම එක ප්‍රශ්නයක් ඇහුවා මේ කට්ටියගේ CEO ආවේ මේ ඩෙපියුටි CEO. අතෝ හරි ලංකාවට දැන් අපි හිතනවා නම් ඒ කට්ටිය කිව්වා ඒ කට්ටියට මේ එයාපෝට් එකේ තියෙන ටැක්ස් එක වැඩි. ඒක අඩු කරලා දෙන්න. මොකද අපි මෙච්චර ටූරිස්ට්ලා ගේනවා ඔය කට්ටියට. මම ඇහුවා ඒ හරි. දැන් එයා ඒෂියා එක ඔපරේට් කරනවා නම් අපිට දැන් අපි තුමු 1000 මිලියන 1.7ක ටූරිස්ට්ලා එනවනම් ඒ 1.7ට වැඩියෙන් ටූරිස්ට්ලා එනවනම් අපි බලන්නම් ඒක ගැන. නමුත් අපි ගේන මිලියන 1.7න් නැත්නම් මිලියන 2කින්
ඒකෙන් 100ක 10ක් හරි 20ක් හරි අරගෙන ඔය කට්ටිය මේකේ ඔපරේට් කරලා වැඩක් නැහැ අපිට. ඉතින් මේ වාගේ කට්ටිය මාස 6කට සැරයක් එනවා. මේ අපිට මේක දෙන්න පුළුවන් මේ පැත්තෙන් මේ එයාලයින් එකෙන් දෙන්න පුළුවන්. දැන් තව ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපේ ASL එක තියෙනවා. Airport Authority ශ්‍රී ලංකා. එමිරේට්ස් එක පටන් ගත්ත දායින් මේ එයාපෝට් ඔතොරිටි එකයි ශ්‍රී ලංකන් එයාලයින්ස් එකයි එකට නෙවෙයි වැඩ කරන්නේ. මොකද ඒ කට්ටිය හැම වෙලාවෙම බැලුවේ මේක ඇවිල්ලා ප්‍රයිවට් කම්පැනි එකක් දුවන එමිරේට්ස් මේක ඇවිල්ලා මේ සුද්ධ දුවන එකක්. මේ විදිහට තමයි ඒ කට්ටිය අපි දිහා බැලුවේ. දැන් අපි බැලුවොත් අපි දල වශයෙන් මට හරියට කියන්න බෑ. අපි හැම වෙලාවෙම ප්ලේන් එකක් ලෑන්ඩ් කරාම 1,50,000ක් ගෙවනවා. අපේ එයාපෝට්. ඒතකොට අපි පාකින් චාර්ජස් ගෙවනවා. හැම පැසෙන්ජර්ටම එයාපෝට් එකෙන් එන පැසෙන්ජර්ගෙන් ඩොලර් 10ක් නැත්නම් 12ක් ගන්නවා. නමුත් ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් එකට එක කන්සෙෂන් එකක් හම්බ වෙන්නේ නැහැ එයාපෝට් එකේ. මම එයාපෝට් එකේ වැඩ කරපු හින්දා මම කියන්නේ. එයාපෝට් එකේ කොටින්ම කියනවනම් ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් කට්ටියට වෙනම ගමන් මාර්ගයක් හැදුවා කියලා අපේ ක්‍රූ එකට බෝඩ් එකටම ඇවිල්ලා කිව්වා නෑ මේ කට්ටියකින් සල්ලි ගන්න ඕනේ වෙනම මාර්ගයක් හදලා තියෙනවා මම කිව්වා ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් එකේ කට්ටිය මේ යන්නේ අපි මේ එයාපෝට් එකෙන් නෑ එහෙම කරන්න බෑ ඉතින් මේකේ ලොකු ගස්තනයක් තියෙනවා මේ එයාපෝට් එක ලාභෙට දුවන එකයි ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් එක ලාභෙට දුවන එක දැන් රෙන්ට් එකට ගත්තත් උනත් දැන් ඔය කට්ටිය බැලුවම පේන්නේ නිකන් ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් වල හැමතැනම ඉන්න එයාපෝට් එක මොකද ඒ හැම එක්කෙනෙක්ටම ඒ මේ ස්ථානවලට මේ බිල්ඩින්ග්ස් වලට ඔක්කොටම අපි රෙන්ට් එක ගෙවන්න ඕන හයස්ම රෙන්ට් එක. හරි. ඉතින් ලෑන්ඩින් චාර්ජස් පාකින් චාර්ජස් අපිට දෙන්නේ වොලියුම් ඩිස්කවුන්ට් කියලා තමයි දෙන්නේ. එහෙම කරන්න බෑ. ඔයා හිතනවාද එමිරේට්ස් එයාර්ලයින්ස් එක මේ යුනයිටඩ් අරබ් එමිරේට්ස් වල කට්ටියට මේ සල්ලි ගෙවනවා කියලා හැම වෙලාවෙම ලෑන්ඩ් කරන හැදී. ප්ලේන් 200ක් තියෙනවා. එතකොට ඒවට ඉතින් ඒ වගේ අපිට දීලා නැහැ මේ මම දන්නවා දැන් ඉන්න CEO මාත් එක්කම මීටින් එකක් ඇවිල්ලා කිව්වා මෙච්චර රෙන්ට් එකක් ගන්න මොකද ඔය කට්ටිය අපේ ඉතින් අර කට්ටිය කියනවා ඉතින් ඔය කට්ටිය සල්ලි වෙනවනේ අපිත් සල්ලි හොයන්න බෑ මෙහෙම කරන්න බෑ ඉතින් ඒව මම හිතන්නේ තාම කවුරුත් දන්නේවත් නැහැ මේ වගේ දේවල් වෙනවා කියලා ඉතින් ඒ වගේ ගොඩාක් දේවල් තියෙනවා රජයෙන් කරන්න මේක ලාභෙට දුවනවා නම් මෙහෙම අහවල් දොරටු දෙක අපි සාමාන්‍යයෙන් ගොඩක් කට්ටිය දන්නේ මේ ඕෆ්ලයින් චාර්ජස් කියලා කියනවා ඕෆ්ලයින් චාර්ජස් ද ලෑන්ඩින් චාර්ජස් ද ෆුවල් ද ඔක්කොම දෙන්නේ සාමාන්‍යයෙන් අනිත් කට්ටියට දෙන ගානට. ඉතින් අපි කම්පීට් කරන්නත් ඕනේ ඒ කට්ටියට. ඔය අහනවා දැන් ඇයි මේ ගානට ටිකට් එකක් නගනලා ඇයි අපිට ලාභෙට දුවන්න බැරි කියලා. කොටින්ම කියනවා අපි තුමු ලන්ඩන් වලට ගිහිල්ලා ප්ලේන් එකක් ටර්න් රවුන්ඩ් කරන්න ඔව් 5000ක් විතර ගන්න. එක ෆ්ලයිට් එකේ. ඔව් 5000ක් කියු මිලියන එක. මිලියනක් වගේ ඇති. ඉතින් ඒ ඇවිල්ලා ප්ලේන් එකට ෆුවල් ගහන්න, ප්ලේන් එකට මේ කෑම දාන්න, කෑම වලට වෙනම ගෙවනවා. නමුත් ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් වලට විතරක් අපි ඒ ගාණක් ගෙවනවා. ඉතින් මේ එයාර්ලයින් ඉන්ඩස්ට්‍රි එක ඇවිල්ලා මේ ලාභෙට දුවන්න මේ මාජින් එක තියෙන්නේ බොහොම ස්වල්ප මාත්‍රයේ මාජින් එක තියෙනවා. ටිකට් එකේ කොස්ට් එකයි ඒ කොස්ට් එකට යන ගාණයි බොහොම ස්වල්ප ගාණයි තියෙන්නේ. මොකද ප්ලේන් එකක් ගත්තොත් ඒකට ඔයා නිකන් හිතන්න ලක්ෂ 3මාරක් ගෙවනවා නම් ඒ ප්ලේන් එක දුවලා දැන් ප්ලේන් වල තියෙන සාධකයක් තමයි ප්ලේන් එකක් බිම තිබ්බත් තරමට පාඩුයි. ඉතින් ඒකයි අපි ප්ලේන් අරගෙන යන්න දැන් හොයන්නේ. අපේ රූට් ස්ට්‍රක්චර් එකට සරිලන විදිහට නෙමෙයි අපි ප්ලේන් ගන්න. ඉතින් ඒ ප්ලේන් ගන්නේ එක එක්කෙනාගේ වමනා පාකන්. ඒක. පැහැදිලි. කැප්ටන් මම ඒ වගේම දැන් අහන්න කැමති අපේ ඔය බිස්නස් මොඩල් එක වැරදිද? ඒ කියන්නේ දැන් අපි අර මිහින්නයා කියලා එකක් තිබ්බනේ බජට් එයාලයින් එකක් විදියට. දැන් කැප්ටනුත් කිව්වා අපි මේක 5 ස්ටාර් එයාලයින් එකක් විදියට තමයි මේක අපි මැනේජ් කරන්නේ. අපි ස්ටාෆ් එකට ට්‍රාන්ස්පෝර්ට් දෙනවා. මම ඒ පිරිසට ලැබෙන මේ දීමනා ගැන මගේ කිසිම
ඉරිසියාවක් හරි එහෙම එකක් නැහැ. නමුත් ඇත්තටම දැන් සාමාන්‍යයෙන් දැන් මම සැලූන් එකක් දැම්මත් මට ඒක මට හොඳට එයා කන්ඩිෂන් කරලා එහෙම දානවා වෙන්නත් පුළුවන්. හොඳට සල්ලි තියෙන කට්ටියව ගෙන්න ගන්න. නමුත් එහෙම නැත්තම් මම ඉන්නේ නිකන් දුර පළාතක නම් එයා කන්ඩිෂන් දාලා වැඩක් නැහැ නේ. එතකොට මම මගේ එක බජට් එකක් විදියට දුවන්න ඕන. කැප්ටන් හිතනවාද මේ බිස්නස් මොඩල් එක වැරදි කියලා? කියන්නේ ඇත්තටම අපිට මිහින් එක විදියට ශ්‍රී ලංකන් එක පොසිෂන් කරා නම් මේ තරඟකාරීත්වයත් එක්ක අපිට ඉස්සරහට යන්න තිබ්බ කියලා කැප්ටන් හිතනවාද? හැබැයි වැඩේ කියන්නේ මේකනේ අපි ආවිලා ලෙගසි කැරිය එකක් නේ. දැන් අපේ එයාලයින් එක ඇත්තටම ගත්තොත් එහෙම අවුරුදු 35ක් අවුරුදු දැන් 50ක් වෙයි මම හිතන්නේ මේ ළඟදී. අවුරුදු 50ක් දෝපු එයාලයින් එකක් අපිට බජට් කැරියර් එකක් කරන්න බෑනේ. දැන් අපි ගත්තොත් එහෙම ලෝකේ අපි ආසියාවේ ගත්තොත් එහෙම ඉන්දියාවේ ඉන්දියන් එයාලයින්ස් එක පාඩුවට දුවනවා. එයා ඉන්දියාවක පාඩුවට දුවනවා. මලේසියාවේ මලේසියන් එයාලයින්ස් පාඩුවට දුවනවා. තායිලන්ඩ් වල දුවන්නේ පාඩුවට. ඔස්ට්‍රේලියාවේ මේ ළඟදී තමයි ලාභෙට දිව්වේ. හොංකොං වල කැතේ පැසිෆික් ලාභෙට දිව්වේ. දැන් පාඩුවට දුවන්නේ. ඉතින් එහෙම බැලුවම රටවල් වලට පොලිසි එකක් තියෙන්න ඕනි. මොකද්ද මේකට කරන්න ඕනේ? පාඩුවට දිව්වත් මෙච්චර ගාණක් වියදම් වෙනව නම් නමුත් ඒකෙන් තියෙන ලාභක් තියෙනවනේ. මං කියන්නේ ටුවරිස්ට් කෙනෙක් බලන්නේ පැකේජ් එකක් හැටියට බලන්නේ අවස් 10කට ලංකාවට ඇවිල්ලා පැකේජ් එකක ඇවිල්ලා යන්න. එතකොට පැකේජ් එකට ඒකට කියනවා හරි ඩොලර් 3000. ඩොලර් 3000න් අපි හිතමු ඩොලර් 1000ක් ගන්නවා ෆ්ලයිට් එක. නමුත් ශ්‍රී ලංකන් එයාලයින්ස් එක තිබ්බේ නැත්තම් ඔය පැකේජ් එකම ඩොලර් 3500 නැත්නම් 4000ට විකුණන්නේ මෙන්න මේ එයාලයින් එක. පැකේජ් කියන්නේ travel itinerary hotels book කරලා දැන් මේ ඒජන්ට්ස්ලා බැලුවොත් එහෙම ඔය හොටෙල් ඉන්ඩස්ට්‍රි එකේ කට්ටිය දන්නවා. පැසෙන්ජර් එහෙන් ඉන්ඩියස්ලා හොටෙල් එකයි ට්‍රාන්ස්පෝර්ට් එකයි ෆ්ලයිට් එකයි ඔක්කොම බුක් කරලා ඉන්නේ. එතකොට ඒ වගේ හැටියට තමයි පැකේජ් එක හදන්නේ. නමුත් ශ්‍රී ලංකන් එයාලයින්ස් එක හිටියේ නැත්නම් ඒ කට්ටිය ඔය පැකේජ් එක වැඩි කරනවා අපේ ටුවරිස්ට්ලා අඩු. ඉතින් මේක ඇවිල්ලා මේක බැලන්ස් කරලා කරන්න ඕනි දෙයක්. ඉතින් මේ ශ්‍රී ලංකාවේ කට්ටියට හිතෙනවා නම් මේ මම දන්නවා ගොඩක් කට්ටියට මේ තරහින් බලන්නේ අපි දැන්. ශ්‍රී ලංකන් එයාලයින්ස් එක දිහා බලන්නේ මේ මොන අපේ මේ බදු ගෙවන සල්ලි වලින් මෙච්චර මිනිස්සු මේක දුවලා මේක පාඩුවට දුවලා මේක අසාධාරණයක් කියලා තමයි කියන්නේ. දැන් ඔයා කිව්වනේ සමෘද්ධියට දෙන්නේ 50000යි මේ බිලියන 50යි ශ්‍රී ලංකන් එයාලයින්ස් එකේ පාඩුව බිලියන 50යි කියලා. ඉතින් එහෙම බැලුවම නමුත් මේකේ විකල්ප විදියට තියෙනවනේ ලාභ එන විදි. අපි කාගෝ අරන් යනවා. දැන් මම දන්නවා එකපාරක් අපිට ආවා මේ ශ්‍රී ලංකන් එයාලයින්ස් එකට ආවා මේ දැන් අපි එක්ස්පෝර්ට් කරනවානේ අයිටම්ස්. එක්ස්පෝර්ට් කරන අයිටම්ස් වලට අපි તો එලවලු එක්ස්පෝර්ට් කරා කියලා UAE එහෙම නැත්නම් මාල්ඩිව්ස් වලට. ඒ කට්ටිය කියනවා අපේ ෆ්‍රේට් එක අඩු කරලා දෙන්න නැත්නම් අපිට මේ එලවලු විකුණ ගන්න බෑ මේ ඩුබායි වලටයි මේ මාල්ඩිව්ස් වලට. ඉතින් අපේ එලවලු කොස්ට් එක වැඩි වෙන හින්දා ඔය කට්ටිය එයාලයින් එකෙන් අඩුවෙන් දෙන්න කිව්වා. ඒකට ආණ්ඩුව මොකද්ද කියන්නේ? ශ්‍රී ලංකන් එයාලයින්ස් එකෙන් දැන් ඩොලර් එකයි 18ක් ගන්නවා නම් ඩොලර් 775ක් විතර ගන්න මේ කිලෝ එකට. එතකොට ඒ කට්ටියට අඩුවෙන් දෙන්න පුළුවන්. ඒතර පාඩුවට දාන්න කවුද? ශ්‍රී ලංකන් එයාලයින්ස්. ඒ වගේ සංකීර්ණ ප්‍රශ්න තියෙනවා. මේවා එක දවසින් විසඳන්න බෑ. ඒකයි මම කිව්වේ මේකේ ප්ලෑන් එකක් හදලා ටාගට් එකක් කියලා ඇඟිලි නොගහ ඉන්න ඕනේ. ඒකයි මම කියන්නේ. පැහැදිලි. කියන කැප්ටන්. ඔයාට වෙන ප්‍රශ්න තියෙනවා නම් අහන්න මම. ඔව් මං ඒ වගේම අහන්න ගත්තේ දැන් මේ ළඟදී සක්සස් වෙච්ච එයාලයින් එකක් විදියට බොහෝ දෙනෙක් කතා කරනවා මේ ඉතියෝපියන් එයාලයින් එක විශේෂයෙන්ම මේ ඒක ටර්න් අරවුන්ඩ් කරගන්න පුළුවන් වුණා කියලා. ඒක කරපු විදියක් ගැන කැප්ටන්ට අදහසක් තියෙනවද? ඒක කම්පිටිටිව් වුණේ කොහොමද කියලා මේකෙන් මොන හරි දෙයක් අපිට ඉගෙන ගන්න පුළුවන්ද? ඉතියෝපියන් එයාලයින් එකේ මම දැක්කා මට මේ මහත්මයාගේ නම මතක නැහැ. එතුමත් ඇවිල්ලා මේ ටීවී එකේ දැන් අවුරුද්දකට විතර කලින් සාකච්ඡාවේදී කිව්වා ලංකාවෙන් ගියපු කට්ටියත් ඉඳලා තමයි මේක ටර්න් අරවුන්ඩ් කරේ කියලා. ඒ වගේ උදාහරණ තියෙනවද කැප්ටන් මොන හරි අපිට මේක ගොඩදා ගන්න පුළුවන්? ඉතියෝපියන් එයාලයින්ස් කට්ටිය වැඩියෙන්ම ඩිපෙන්ඩ් වෙන්නේ ටුවරිස්ට්ලානේ. ඉතින් අපේ එයාලයින් එකත් වැඩියෙන්ම ඩිපෙන්ඩ් වෙන්නේ ටුවරිස්ට්ලා. නමුත් අපේ ලොකුම පාඩුවන සාධකය තමයි අපි ප්ලේන් වලට ගෙවන ගාණයි ෆුවල් ගාණයි. මොකද දැන් ෆුවල් ගත්තොත් එහෙම ලංකාවෙන් අපි 150ක් අපි ෆුවල් ගහන්නේ CPC
නමුත් CPC එක අපිට ෆුවල් දෙන්නේ සාමාන්‍යයෙන් ජාත්‍යන්තරික වැඩි. ඔයා දන්නවද අපි ඉන්දියාවට ඔපරේට් කරලා ඉන්දියාවෙන් ෆුල් ටැංක් ගහගෙන එනවා ලංකාවට. මොකද ඉන්දියාවේ ෆුවල් ලාභ ඉන්නේ. ඒක ලොකු ප්‍රශ්නයක්. අපිට දෙන්නව නම් ඉම්පෝර්ට් කරන්න අපි ඊට වැඩිය ලාභයට අරගෙන ප්ලේන් වලට ෆුවල් ගහගෙන අපිට යන්න පුළුවන්. හිතන්න ලංකාවේ ප්ලේන් එකක් ත්‍රිචි මෙඩ්‍රාස් ත්‍රිවෙන්ද්‍රම් ඒ වලට ටැංක් එකකින් half ගහගෙන ගිහිල්ලා මිනිමම් ෆුවල් ඇඳගෙන ගිහිල්ලා ෆුල් ටැංක් ගහගෙන ලංකාවට එන්නේ. ඇයි? මොකද ඒ ෆුවල් ලාභ. නිකන් හිතන්න අපි හිතමු අපි මේ කොළඹ ඉඳන් මේ අනුරාධපුරයට ගිහිල්ලා අනුරාධපුරේ තෙල් එච්චර ලාභයි මේ සොංචබක් ගහගෙන අරෙන් ෆුල් ටැංක් ගහගෙන කොළඹට. ඒ වගේ වැඩක්. ඉතින් කොහොමද කරන්නේ? ඒකයි මම කිව්වේ මේ ආයතන ගොඩක් තියෙනවා මේකට සම්බන්ධව. මේ ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් එකට විතරක් මේක ඇඟිල්ල දික් කරන්න එපා. මේක අනිත් කට්ටියගේ ඉන්එෆිෂන්සි එකකින් හින්දා තමයි මේ අපිටත් ඉතින් ඒ වගේ මේ කඩාගෙන ආපු ඒවා තමයි අපිට සෆර් කරන්න වෙන්නේ. දැන් ලංකාවේ දැන් මෝල්ඩිව්ස් වල ඇරෙන්න මෝල්ඩිව්ස් වල මාලදිවයිනේ ෆෝල් ගණන්. අපි ඒකේ අනිත් පැත්ත කරන්නේ. දෙපැත්තටම ෆෝල් ගහගෙන යන්නේ මාල්ඩිව්ස්. නමුත් අනිත් තැන්වල සිංගප්පූරයේද මැලේසියාවේද ඕන තැනක ෆෝල් ලාභයි. ඉතින් මේ ෆෝල් මේ පෙට්‍රල් සෙට් එකට ගිහිල්ලා ගහනවා වගේ නෙවෙයි මේ ෆෝල් ගන්නේ මේ එයාලයින්. ඒවා නෙගෝෂিয়েට් කරලා අහවල් ප්‍රයිස් එකට ගන්නේ මේ මෙච්චර මිලියන ගාණක් ලීටර් ගන්නවා මේ රටෙන් ඒ ලීටර් ගානේ හැටියට අපි හිතනවා අවුරුද්දකට කොන්ට්‍රැක්ට් එකක් ගන්නවා අපිට 770 ගානේ දෙන්න කියලා. ඉතින් ඒ අනුව තමයි අපි ෆෝල් අරගෙන යන්නේ. ඉතින් ෆෝල් කොස්ට් එක ඇවිල්ලා පැසෙන්ජර් කෙනෙක්ගෙන් බැලුවොත් මම හිතන්නේ 25ක් 30ක් වැඩි මිසක් අඩු වෙන්නේ. මට හරි ගාන කියන්න බෑ කොච්චරක් ෆෝල් යනවා කියලා. ඉතින් ඒ වගේ බාධකක් තියෙනවා. දැන් මැලේසියාවේ සිංගප්පූරුවේ ඉන්දියාවේ ඒ කට්ටියට ඒ ප්‍රශ්නේ නැහැ. පැහැදිලි. අපිට එක්කෙනෙක් කමෙන්ට් කරලා තියෙනවා කැප්ටන් මේ ඉන්දියාවල ෆුවල් කොස්ට් එක ලංකාවට වඩා වැඩි ඒ ජෙට් ෆුවල් තමයි ලාභම කියලා. දැන් මම හිතන්නේ දැන් ලංකාවේ ෆුවල් කොස්ට් එක හදද්දි විශේෂයෙන්ම දැන් අර වර්ල්ඩ් මාකට් එකේ ෆුවල් ප්‍රයිසස් උඩට පල්ලෙහාට යනවනේ. නමුත් ලංකාවේ ගොඩක් වෙලාවට ෆුවල් ප්‍රයිසස් අඩු වුණත් ගොඩක් වෙලාවට මම හිතන්නේ ඒ ගානම තමයි තියන්නේ. ඒ වගේම වැඩි වුණත් සමහරවිට පාඩු ලබාගෙන තියෙනවා. අඩු වුණත් ඒ ගානම තියෙනවා. මම හිතන්නේ ඒකෙත් බලපෑමක් එනවා ඇති නේද මේ නෑ. එමෙන්නේ ඒවියේෂන් ෆුවල්ට එහෙම එකක් නැහැ. අපි දිනවා කොන්ට්‍රැක්ට්ස් මේවා කරලා. ඉතින් CPC එකේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ජෙට් ෆුවල් එන්න ලංකාවේ තියෙන ජෙට් ෆුවල් ගාන මදි. ඉතින් ටැංකර් එකක් ගෙනල්ලා එහෙමනම් ජෙට් ෆුවල් ටැංකර් එකක් ගෙනල්ලා පිට තියලා ඒ අවශ්‍යතාවය අනුව අපිට ජෙට් ෆුවල් දෙන්න ඕනේ. දැන් වෙන්නේ ඇවිල්ලා ජෙට් ෆුවල් පොඩ්ඩක් බාලා යනවා. ඉතුරු මාසෙට ආයෙත් එකක් ඇවිල්ලා ඒ වගේ ක්‍රමයක් තියෙනවා. නමුත් අපිට ස්ටෝරේජ් කැපැසිටි එකක් නැහැ ජෙට් ෆුවල් වලට. ඒ හින්දා අපි වැඩියෙන් ගෙවන්නේ. ඒක ඇවිල්ලා ඒවියේෂන් වලට විතරක් ආවින එක. ඉතින් ඒකයි මම කිව්වේ ඒකට මේ මැජික් සොලියුෂන් එකක් නැහැ. මේ අපි හිතමු මේ ලෑන්ඩින් කොස්ට් එයාපෝට් එකේද CPC එකේද එයාපෝට් එකේද ඒවියේෂන් නෙගෝෂියේෂන්ස් වලද කී අවස්ථා ගොඩක් තියෙනවා. ඉතින් ඒ ඕක මේ CEO ලා chairman ලා අසරණ වෙනවා මේ ප්‍රොපෝසල් අරන් ආණ්ඩුවට ගියා. මොනවාද කරන්නේ? තමසලා කොහොමද පාඩුවටනේ දුවන්නේ ඕක අඩු කරා කියලා ඕක මේ ලාභෙට දුවන්න බෑ. ඉතින් ඒකයි මේ බොහොම ස්ට්‍රෝං පොලිසි එකක් අරගෙන කියන්න ඕනේ. මේක දැන් අපි හිතමු මේ අපේ තියෙනවානේ මේ මොකද්ද මේ මොකක්ද කියන්නේ මොටෝ එකක් වගේ තියෙනවානේ. අපේ මොටෝ එක ඇවිල්ලා try to be the best airline in Asia. මේක මාරු කරලා අපි කියන්නේ we'll try to be the most profitable in Asia.
right එතකොට ඒ කට්ටියට ඒකට සපෝට් කරන කට්ටිය ඇවිල්ලා CPC එකද එයාපෝට් එකද ඒවියේෂන් ඉන්ඩස්ට්‍රි එකද සිවිල් ඒවියේෂන් ඔතොරිටි එකද ඕෆ්ලයින් චාර්ජස් ලෑන්ඩින් චාර්ජස් ටූරිස්ට් බෝඩ් එකේ අපිට කිසිම සපෝට් එකක් නැහැනේ එයාලයින් ඉන්ඩස්ට්‍රි එකත් එක්ක වැඩ කරන්න අපි ටූරිස්ට් බෝඩ් එකත් එක්ක දැන් අවුරුදු ගාණක් තිස්සේ ඇඩ්වර්ටයිස්මන්ට් කැම්පේන් එකක් කරන්න හදනවා ටූරිස්ට් බෝඩ් එකයි ශ්‍රී ලංකන් එයර්ලයින්ස් එක එක්ක වෙලා සල්ලි පාස් කරන්න යනකොට හරි අපි මිලියන 350ක් නැත්නම් 1200ක් දෙන්නම් ඇඩ්වර්ටයිස් කරන්න කියලා කියනවා එග්‍රීමන්ට් එක ගහගෙන යනකොට බෝඩ් එක මාරු වෙනවා එග්‍රීමන්ට් එක ඉවරයි ඇඩ්වර්ටයිස්මන්ට් උත් නැහැ අපේ සල්ලිත් නැහැ ඒක සල්ලිත් නැහැ ඒකයි මම කියන්නේ ප්‍රතිපත්තියක් හැදුවට කවන්නේ ප්‍රතිපත්තිය අඩු ගානේ අවුරුදු 2ක් 3ක් 4ක් නොකඩවා තියන්න ඕනි ප්‍රතිපත්තියක් හදන්න නැත්තම් කරන්න බෑ කැප්ටන් මං ඒ වගේම අහන්න කැමති අපිට මේ මම හිතන්නේ මේ ප්‍රශ්න කැප්ටන් උත්තර දුන්න අපිට ඉසුරු ප්‍රශ්නයක් අහලා තියෙනවා according to Sri Lankan Airline annual report Sri Lankan has performed some growth in year 2015 and 2018 than respectively previous years what are the reasons or special strategies for that කියලා අහලා තියෙනවා මම හිතන්නේ කැප්ටන් අර පීටර් හිල්ගේ කතා කිහිපයක් කිව්වා ඒක මම හිතන්නේ ඊට කලින් සිදුුනේ එහෙම දෙයක් තියෙනද කැප්ටන් 2018 15 18 මොන හරි විශේෂ දෙයක් වුණාද ඒ වගේම මම ඒකටම එකතු කරන්න කැමති දැන් කැප්ටන් සාමාන්‍යයෙන් ඔය දැන් එකම චෙයාමන් කෙනෙක් හරි කවුරු හරි දැන් කැප්ටන් උත් බෝඩ් එක මාරු වෙනවා කියලා එකම කෙනෙක් ඉඳිද්දි දැන් පොඩි ප්ලෑන් එකකට මේක අරගෙන එන්න පුළුවන් නැත්තම් දැන් අලුතෙන් කෙනෙක් දැන් කැප්ටන් කිව්වා වගේ මේ ඉන්ඩස්ට්‍රි එක හරි කොම්ප්ලිකේටඩ් ඉන්ඩස්ට්‍රි එකක් නේ මේක නිකන් ඇවිල්ලා පිටින් ඇවිල්ලා එකපාරට ආසින් පාත් වුණා වගේ මේ ඉන්ඩස්ට්‍රි එක ගැන අවබෝධ කරගන්න අමාරුයි අනිත් එක දැන් පත් කරපු චෙයාමන්ලා බැලුවාට පස්සෙත් අපිට පේන දෙයක් තමයි එයාලයින් ඉන්ඩස්ට්‍රි එක ගැන එච්චරම හැම ආණ්ඩුවක්ම පත් කරන චෙයාමන්ලාට එච්චරම අවබෝධයක් නැහැ නමුත් ඒක එහෙම නොවුන කියලා ප්‍රශ්නයක් නැහැ කැචප් කරගන්න පුළුවන් නමුත් at least ඒගොල්ලන්ට අවුරුදු අඩුම ගානේ 5ක් 10ක්වත් මං හිතන්නේ දෙන්න ඕනේ එහෙම අවබෝධ කරගන්න නම් කියලා මම හිතන්නේ කැප්ටන් මොකද මේ දෙක ගැන හිතන්නේ ඒක එක හේතුවක්ද නැත්නම් එහෙම ප්‍රශ්නයක් නැද්ද මොකද දත්තේ මම වැඩ කරලා තියෙනවා මතන චෙයාමන්ලා 8 දෙනෙක් විතර 10 දෙනෙක් මම වැඩ කරලා තියෙන හොඳම චෙයාමන්ලා දෙන්නෙක් මට කියන්න පුළුවන් ඇවිල්ලා මිස්ටර් කවුද අපේ මිස්ටර් ප්‍රේමදාස ඉන්න කාලේ ජනාධිපති ප්‍රේමදාස ඉන්න කාලේ අපිට පත් කරපු චෙයාමනුයි අනිත් එක්කන ඇවිල්ලා මිස්ටර් හැරි ජයවර්ධන දැන් මිස්ටර් හැරි ජයවර්ධනට ඒවියේෂන් ඉන්ඩස්ට්‍රි ගැන කිසිම අවබෝධයක් තිබෙන්නේ නැහැ නමුත් එයාගේ පාලනය තන්ත්‍රයේ පාලනය කරන විලාසය අනුව එයා ලයින් එක ප්‍රොෆිට් එකට තිබුණා. ඇත්තටම මිස්ටර් හැරි ජයවර්ධන ඉන්න කාලේ අපිට බෝනස් දෙකක් දෙසැම්බර් මාසේ අප්‍රේල් මාසේ. මේ විතරක් නෙමෙයි අපි පඩිත් වැඩි කරා. අපේ allowance උත් වැඩි කරා. ඉතින් එයාගේ හැබැයි ඉතින් කට්ටිය කියනවා මේ එයා මේ ප්‍රොෆිට් පෙන්නුවේ engineering bill ගෙවන්න නැතුව ඒ සල්ලි තියාගෙන ඒකෙන් ප්‍රොෆිට් උනත් නමුත් එයාලයින් එකක් වශයෙන් බැලුවම එයාලයින් එකේ වැඩ කරපු කට්ටිය බොහොම උනන්දුවෙන් උද්‍යෝගමත්ව වැඩ කරා. එයා ඉන්න කාලේ. එයා තියෙන හොරකම් ඔක්කොම නැවතුවා. මට තාම මතකයි මේ එයා ආයතන 4ක 5ක ඇවිල්ලා චෙයාමන් කෙනෙක් නේ. මේ නමුත් හැමදාම 7ට එයා වැඩ පටන් ගත්තේ රෑ 7ට. රෑ 7ට පටන් අරගෙන ඔෆිස් එකට එනවා ඉස්සර ග්‍රීන්ලේස් බැංක් එකේ මැනේජර්ස්ලා ටික ඔක්කොම ඉන්න ඕනේ රෑ 7ට එයාව බලන්න. ඉතින් ටක් ගාලා මැනේජර් ෆ්ලයිට් ඔපරේටර් just come what's your problem ටක් 15 minutes එහෙම එයා personally හැම චෙක් එකක්ම අසන්න. මේ හැම මම හිතන්නේ 10ක් විතර මිස්ටර් හැරි ජයවර්ධන අහගෙන ඉන්නවනම් එයා කියයි මගේ මෙතඩ් එකනේ මම වැඩ කරන්නේ මේ විදිහටනේ. එතකොට එයා කිව්වා මේ හැම චෙක් එකම අසන් කරලා හිටපුවම එක චෙක් එකක් කරන් බලලා කියනවා මේ චෙක් එක මොකද්ද? ආවල් කරන කී දෙනෙක් දෙන කවුද මේ මොකද ටක් ගාලා රයිට් ඕකේ මේ චෙක් මෙන්න මෙච්චරක් විතර උස්සගෙන එනවා අපේ account එක. අසන් කරා. නමුත් මේ කතා කරන ගමන් චෙක් එක අසන් කරනවා එකක් බලන්න.
ඒ වගේ මම එක්සාම්පල් එකක් කියන්න. මම එක දවසක් ඔෆිස් එකට යනකොට මෙන්න මෙච්චරක් විතර තිබ්බා මේ print out එක. මෙච්චර print out. ඊට ඉස්සෙල්ලා දවසේ හැන්දෑවේ ඇවිල්ලා තියලා ගිහිල්ලා හැම මැනේජර්ගෙම මේසෙ. මේ මොකක්ද මේ චර්මන් කිව්වස මේ මේක බලන්න කියලා. කෝල් කරලා බලුවා. මේකේ තියෙනවා මේ මෙන්න මෙච්චරක් විතර ඇති. හැම එක්කෙනාගේම ටෙලිෆෝන්ස්. කෝල්ස් දාලා. එක එක්කෙනාගේ ටෙලිෆෝන්ස්. හැම එක්කෙනාටම දෙන්න කිව්වා මේක පර්සනල්ද ප්‍රයිවට්ද ඔෆිෂියල්ද. අපේ ඩිපාර්ට්මන්ට් එකේ විතරක් බිල 1,10,000ක් නැත්නම් 1,50,000ක් වගේ තිබ්බේ මාසෙට. හැමෝම කිව්වා පර්සනල්. එයා කිව්වා විනාඩි 15කට වැඩි ඔෆිෂියල් කෝල් එකක් නම් තමසේ ඉන්නේ. තමසේ මොකටද ෆෝන් එකේ එල්ලීලා හිටියේ ඔෆිෂියල් කෝල් එකක් නම් ඔෆිෂියල් කෝල් එකටම විනාඩි 5න් වැඩේ කරලා ඉවර වෙන්න ඕනි ආන්සර් කරන්න ඕනි. ඉතින් මං හිතන්නේ අපේ මම හිතන්නේ මිලියන් ගණනක් තියෙන ටෙලිෆෝන් කෝල්ස් ඉස්සර ඉතින් SLT එකේ මේ තියෙන එකනේ. ඉතින් මම වුණත් කිව්වා මේවා ඔක්කොම පර්සනල් කෝල්ස් මම ගෙවන්න. ඉතින් එහෙම අමුතු මෙතඩ්ස් තිබ්බේ යාළුවා. ඉතින් අපිට ඉතින් මම දන්නවා එයාට ඔෆර් කරලා තියෙනවා. එයා කියන අපෝ මට දැන් ආයේ මේ ශ්‍රී ලංකන් එයාලයින්ස් එක දුවන්න බෑ. දැන් වයසත් වැඩි. එයා තාමත් හැබැයි ශ්‍රී ලංකන් එයාලයින්ස් එකේට කොහොම ආදරේ හැමදාම ශ්‍රී ලංකන් එයාලයින්ස් එකේ තමයි තාමත් එන්නේ. ඉතින් ඒ වගේ අමුතු මෙතඩ්ස් තියෙන කට්ටිය අපිට නැත්තේ නෑ. අපිට මැනේජ්මන්ට් ස්කිල්ස් තියෙනවා ඕන තරම්. අපිට ටෙක්නිකල් ස්කිල්ස් තියෙනවා. අපේ පයිලට්ස්ලා මට බය නැතුව ඕන තැනක ගිහිල්ලා කියන්න පුළුවන්. අපේ කැබින් ක්‍රූ එකයි පයිලට්ස්ලයි ඉන්ජිනියර්ස්ලයි ලෝකේ ඕනම රටක ඕනම එයාලයින් එක ජොබ් එකක් ගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒ ස්කිල් එකට අපි ට්‍රේන් කරලා තියෙන්නේ එයාලයින් එකෙන්මයි ට්‍රේන් කරන්නේ. අපි පිට කට්ටියගේ ට්‍රේන් කරලා අපි ගත්තේ නැහැ. නමුත් අපිට ඕන ප්ලේන් එකක් මේන්ටේන් කරන්න පුළුවන්. ඕන ඩෙස්ටිනේෂන් එකකට යන්න පුළුවන්. ලංකාවේ බය නැතුව අපේ මේ දැන් ගිය අවුරුද්ද වෙනකම් අපිට හිටියනේ එක්ස්පැට්‍රියට්ස් සුද්දෝයි ඉන්දියන් කාර්යෝයි ඉංග්‍රීසි කාර්ය নানা ප්‍රකාර රටවලින් හිටියනේ අපි පයිලට්ස්ලා. නමුත් ඒ කෙනෙක්ටවත් අපේ වැට්ට වැඩි හොඳ වුණේ නැහැ. මොකද අපි තමයි ඒ කට්ටියව චෙක් කරේ. අපි තමයි දැන් මේ වගේම අපේ පයිලට්ස්ලා ඉන්නවා මම හිතන්නේ අඩුම ගානේ 50 නැත්නම් 50කට කිට්ටු වෙන්න කට්ටිය ඉන්නවා. Emirates Airlines, Qatar Airlines, Etihad ඕන එයාලයින් එකකින් ඉන්නවා. එයා ඒෂියා කී දෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ අපිට ස්කිල් එකේ අඩුවක් නැහැ. ඒ කට්ටිය නෙවෙයිනේ මේකට වග කියන්න ඕනේ. පයිලට්ස්ලා නෙවෙයි, කැබින් ක්‍රූ එක නෙවෙයි, ග්‍රවුන්ඩ් හැන්ඩලින් කට්ටිය නෙවෙයි, එයාලයින් එක පාඩුවට දුවන්නේ ඒ කට්ටිය නෙවෙයි. ඒ කට්ටිය කිසිම වරදක් නැහැ. නමුත් ඉස්සෙල්ලාම බලන්න ඕනි මේකේ කී දෙනෙක් අවශ්‍යද ප්ලේන් එකේ. සාමාන්‍යයෙන් මේකේ මේ තියෙනවා ශ්‍රී ලංකන් මේ ඕන එයාලයින් එකේ තියෙන සීට් ගන්නට තමයි මිනිස්සු වැඩ කරන්නේ. එයාලා අපේ ඉන්නවා ඒ වගේ දෙගුණයක්. ඉතින් මේවා ඇවිල්ලා මේ ෆන්ඩමෙන්ටල්ස් එයාලයින් ෆන්ඩමෙන්ටල්ස් මේ ඉතින් මේවට අනිත් ලොකුම එක තමයි දැන් අපි එයාලයින් එක පටන් ගත්තනේ 1976 පටන් ගන්නකොට අපිට කැපිටල් ඉන්වෙස්ට්මන්ට් එකක් තිබෙන්නේ නැහැ. අපි කොහොම මේ ණයට අරගෙන තමයි මේ එයාලයින් එයාක්‍රාෆ්ට්ස් ගත්තේ බැංක් ලෝන්ස් අරගෙන එහෙමනේ කරේ. දැන් අපි හිතමු ඔයාලට දැන් හෙට බස් එකක් දුවන්න ඕන නම් ඔයාලා ළඟ සතයක්වත් නැතුව ඔයා ලීස් අවුට් කරලා බස් එක මේ දුවනකොට ගොඩක් අමාරුයිනේ. නමුත් ඔයාලට මිලියන 5ක් විතර තිබිලා ඔයා බස් එකක් මිලියන 10කට විතර අරගෙන දුවනවා නම් අර එකේ එන ඉන්කම් එක ඔයාට වෙන දේවල් කරන්න පුළුවන්. තව වසයක් ගන්න පුළුවන්. පැසෙන්ජර්ස්ලා වැඩියෙන් ඉන්න තැනකට යන්න පුළුවන්. ඒ වගේ සිස්ටම් එක. නමුත් අපි එයාලයින් එක පටන් ගත්ත දා ඉඳන් අපි ඔය කැපිටලයිස් කරේ නැහැ නේ හරියට.
හරි මට ප්‍රශ්න තියෙනවනම් කියන්න. ඔව් මං හිතන්නේ කැප්ටන් සෑහෙන දේවල්ට උත්තර දුන්නා. අපිට ප්‍රශ්න කිහිපයකුත් ඇවිල්ලා තියෙනවා අපේ Facebook එක හරහා බලන කට්ටියත්. මම අවසාන වශයෙන් කැප්ටන්ගෙන් ගත් කියපු වෙලාවටත් වඩා අපි දැන් පැයකට ආසන්න වෙලාවක් අපි කතා කරලා තියෙනවා. මං කැමති දැනගන්න ඇත්තටම අපිට Zoom එක හරහා සුනිල් හෙට්ටිආරච්චි මහත්මයා සම්බන්ධ වෙලා ඉන්නවා. අපිට සුනිල් හෙට්ටිආරච්චි මහත්මයාට අවස්ථාව ලබා දෙන්න පුළුවන් අපි ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න බලමු. සුනිල් මහත්මයා ප්‍රශ්නය අහන්න. බොහොම ස්තුතියි. මට දැනගන්න කැමති මේ කැප්ටන් බොහොම එක්ස්පීරියන්ස් කැප්ටන් කෙනෙක් අපිට පුළුවන්ද මේ ලංකාවෙන් හරි පුළුවන් තරම් ලංකාවෙන් අරගෙන එක්ස්පර්ටිස් ඉදිරියට අවුරුදු 2කට නැත්නම් 3කට ප්ලෑන් එකක් හදලා පොලිටිකල් ඉන්ටර්ෆියරන්ස් නැතුව ඒ කට්ටියට පුළුවන් ද මේ එයාලයින් එක ටර්න් අරවුන්ඩ් කරන්න ප්‍රොෆිට් මේකින් එකක් හැටියට. බොහොම ස්තුතියි හෙට්ටිආරච්චි මහත්මයා. ඒක තමයි මම මුලින්නම් කිව්වේ ලංකාවේ තාක්ෂණයේ අඩුකමක් නෑ, මාකටිං වල අඩුකමක් නෑ. මම හිතන්නේ මාකටිං වල පොඩි ඒරියා එකක් තියෙනවා. මොකද ඉන්ටර්නැෂනලි මාකට් කරන කට්ටිය ලංකාවේ අඩුයි. අපි දැන් අපේ මාකටිං ඒරියා එක ගත්තොත් අපේ කට්ටිය ලංකාවෙන් ට්‍රේන් වෙලා තමයි ඕස්ට්‍රේලියාවට, ඉංග්ලන්ඩ් වලට, පැරිස් වලට, ජර්මනි වලට යන්නේ මාකටිං කරන්න. මාකටිං මැනේජර්ස් ලැටියට, කන්ට්‍රි මැනේජර්ස් ලැටියට යන්නේ. ඒකේ පොඩි අඩුවක් තියෙනවා. දැන් ගොඩක් ළඟදී වෙනකන් සමහරක් වෙලාවට පිටරට කට්ටියම තමයි මැනේජර්ස්ලා හැටියට හිටියේ. නමුත් ප්ලෑන් කරලා තාක්ෂණයද ප්ලෑන් අවුට් කරලා ආණ්ඩුවේ ඉන්ටර්ෆියරන්ස් එක ගන්න. ඒක මම කිව්වේ පොලිසි හදලා වැඩක් නැහැ. මාස 6න් කිව්වොත් එහෙම අහවල් එක්කෙනා දාන්න මැනේජර් හැටියට මේ මගේ අඳුර කෙනෙක් කියලා චෑමන් නෙවෙයි බෝඩ් එක නෙවෙයි කවුරු වුණත් අසම වෙනවා. මොකද ඒ කට්ටියට 51ක් නෙවෙයි 100ක්ම තියෙනවනේ මේක දුවන්නේ. ඉතින් අයිතිකාරයා කියනවා නම් මේක කරන්න කියලා ඉතින් මොකද කරන්නේ? ඒක කොහොම ඒ ඉන්ෂුරන්ස් එක කොහොමද දෙන්නේ? කැප්ටන් මං කැමති අපේ අවසාන වශයෙන් අහන්න. දැන් අපිට අවිසාවෙන් කියන්නේ දැන් මේක හදන්න නම් පොඩි තිත්ත බෙහෙත් ටිකක් බොන්න වෙනවනේ මේ කැප්ටන් කියන විදිහට. දැන් කැප්ටන්ත් කිව්වා මේකේ ටිකක් අමාරු තීරණ ටිකක් ගන්න වෙනවා කියලා. අපි ඔව් එතකොට මොනවද අපිට ඇත්තටම කරන්න ඕන? අපිට අනිවාර්යෙන් ස්ටාෆ් එක අඩු කරන්න වෙනවද? ඔව් අඩු කරන්න වෙනවා. පඩිත් කපන්න වෙනවද? මොකද මම දැක්ක කෝප් එකේ දාලා තියෙනවා සීනියර් ඔෆිසර් කෙනෙක් මම දන්නේ නැහැ. ඒ කියන්නේ එහෙම අපි කියන්නත් හොඳ නැහැ කාලවල. මොකද මේ ප්‍රොෆෙෂන් එකේ හැටියට පඩිය තීරණය වෙන්නේ. එක්කෙනෙක් මිලියන 3ක් ගන්නවා, පයිලට්ස්ලා මිලියන 2 ගානේ සැලරි එකක් ගන්නවා කියලා මම දන්නේ නැහැ. ඇත්තටම ග්ලෝබලි පයිලට්ස්ලාට ගෙවන ගාණක් ඇතිනේ. සාමාන්‍ය බස් කියනා වගේ මේ සාමාන්‍ය මේ රියදුරෙක්ගේ මුදලක් නෙවෙයිනේ පයිලට් කෙනෙක් ගන්න. මොකද ඒ ට්‍රේනින් එකට ගියපු වියදමත් එක්ක ඒතර සැලරි කට් එකක් යන්න වෙනවද නැත්නම් ඇත්තටම කවුරු හරි මේකේ හිතාමතා වැඩි පඩියක් නිකන් අරගෙන නිකන් මේ දීමන අරගෙන ඉන්න කට්ටිය ඉන්නවද? ඒ වගේම අර කැප්ටන් කිව්වා මේක කම්පිටිටිව් නෑ කියලා. ඒ කියන්නේ සමහරුන්ගෙන් වැඩියෙන් charge කරනවා CPC එක අනිත් ලෝකේ අනිත් ඉන්දියාවට වඩා වැඩිපුර charge කරනවා. ඒ කියන්නේ අපි region එකේ කම්පිටිටිව් නෑ. මේ වගේ මට පොඩි ලයිස්තුවක් කියන්න කැප්ටන් අපි බලන් ඉන්න කට්ටියට තේරුම් ගන්න මොන වගේ තිත්ත බේත් වට්ටෝරුවක්ද මේකට බොන්න ඕන කියලා ටිකක්. වැඩේ කියන්නේ මේකනේ. දැන් අපි මේක වැඩේ දේශපාලන වශයෙන් මේක ගොඩක් බලපානවනේ ලංකාවට. මේක එයාලයින් එකක් ලංකාවට ඕනිද එයාලයින් එක ප්‍රොෆිට් එකට දුවන්න බලන්න. මොකද ලංකාවේ ඉමේජ් එක පේන්නේ එයාලයින් එක දුවන හැටි. දැන් සිංගප්පූරු එයාලයින්ස් එක අවුරුදු 25 30ක් විතර ප්‍රොෆිට් එකට දීවි. නමුත් මැලේසියන් එයාලයින්ස් එක දැන් අවුරුදු 10ක් විතර තිස්සේ අලාභයට දුවන්නේ. ඉතින් ලංකාවේ නෙවෙයි ඕන රටක efficiency එක පේන්නේ එයාලයින් එක ගොඩක් දුරට. ඒ කට්ටිය මැනේජ් කරන්නේ කොහොමද? ඒ කට්ටිය මාකට් කරන්නේ කොහොමද? ඒක රටේ තියෙන ආකල්පයම තමයි පිටට පේන්නේ. ඉතින් පිට බෙහෙත් ඇටියට ඉතින් මට කියන්න අසාධාරණයි. මම මේ අවුරුදු 40ක් තිස්සේ ශ්‍රී ලංකා එයාලයින්ස් එකේ පඩි අරගෙන මට කියන්න බෑනේ මේක භාගයට කපන්න කියලා. ඒක අසාධාරණයි. නමුත් ඒකත් නෙවෙයි විසඳුම. මොකද දැන් මාකටිං වලට කෙනෙක් ගන්න ඕන නම් අපි හිතමු ලෝකයේ බැලුවොත් එහෙම මාකටිං මැනේජර් කෙනෙක් ගන්න මේ රුපියල් 2000ට 3000ට මේ මාකටිං මැනේජර්ලා ඉන්නේ. ඒ කට්ටියගේ රස්සාව දාලා.
ඒ කට්ටිය අඩු ගානේ ඩොලර් 10000ක් නැත්නම් ඩොලර් 20000ක් ගන්න ඕනේ. ඒ කට්ටිය මොකද ඒ කට්ටිය තියෙන ජොබ් එක දාලා ශ්‍රී ලංකන් එයාලයින්ස් එකට ජොයින් වෙලා ඒ කට්ටියට කියනවා නම් අපි හරි අපේ මෙච්චරක් තමයි අපේ ඉන්කම් එක දැන් පැසෙන්ජර්ස් ටිකට්ස් විකුණලා මිලියන 25ක් හරි මිලියන 30ක් හරි මාසෙකට මේක 40 කරොත් එහෙම ඔයාලට ඉන්සෙන්ටිව් එකක් දෙන්න. නමුත් ඒ විදියට කරන්න වුණත් ආණ්ඩුවෙන් අවසරයක් ලැබෙයිද? නේද? ආණ්ඩුවේ තමයි මේ මිලියන 5000ක් ලාභෙට ගන්න තව මෙච්චර කට්ටිය ගෙනල්ලා මේක කරන්න පුළුවන් කියලා. මේ වැඩේ ඉතින් ආණ්ඩුවෙන් ආණ්ඩුවට පොලිසි එක මාරු වෙන එක ඉස්සෙල්ලම මේ කරන්න එපා. මේ වැඩේ කියන්නේ අපි කමිටි එකක් දැම්මා. කමිටි එකක් නෙවෙයි දැන් මගේ අවුරුදු 40 කට මතක කමිටි තුනක් විතර තිබිලා තියෙනවා එයාලයින් එක. නමුත් ඒ කමිටි එකේ කරන් දැන් ආණ්ඩුවෙන් ආණ්ඩුවට ඇවිල්ලා බෝඩ් එකෙන් බෝඩ් එකට ඒ කට්ටිය මොනවද කරන්නේ කන්සල්ටන්ට්ස්ලා ගේනවා ශ්‍රී ලංකන් එකට ඔය ලක්ෂ මිලියන මිලියන් ඩොලර් මිලියන එකක් විතර දීලා කියනවා මේ එයාලයින් එක හදන්න කොහොමද. ඒ කට්ටිය ටීම් එකක් ගෙනල්ලා ඒ කට්ටිය මාකටිං දිහා බලලා ඉන්ජිනියරින් එක දිහා බලලා ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් දිහා බලලා කියනවා ආවල් දේවල් වෙනස් කරන්න ඕනේ. ඒ කියන්නේ අපි කියන එකම තමයි. නමුත් ආණ්ඩුවේ මේක අරගෙන බෝඩ් එක ඒ කන්සල්ටන්ට්ලාගේ අරගෙන ඒ කට්ටිය කියන එක කරන්න ගියාම ආණ්ඩුවේ කියනවා කරන්න එපා. ඒක මොකද? අපි මිලියන ගණන් ගෙවලා තියෙනවා කොස්ට් මේ කන්සල්ටන්ට්ස්ලාට මේ ඇවිල්ලා මේ එයාලයින් එක හදන්න කොහොමද කියලා කියන්නේ. නමුත් ඒ කට්ටිය දෙන රිපෝට් එකට මම දන්නවා ගිය රිපෝට් එකට සල්ලි ගෙවුවෙත් නෑ. ඒකේ තාම සල්ලි ගෙවන්න තියෙනවා. නයිට හරි මොකක් හරි මම හිතන්නේ පිටරට ආයතනයකින් ඇවිල්ලා මම මතකයි රිපෝට් නයිටද මම මතක නැහැ ඒකේ ආයතනේ නම නම් කවුද ඇවිල්ලා පිටරට ඒ කන්සල්ටන්සි ෆර්ම් එකක් ඇවිල්ලා ගිය රජයේ කාලෙත් මම හිතන්නේ විශාල මොකක් හරි කන්සල්ටන්සි සර්විස් එකක් කරා ඒකටත් මම හිතන්නේ ඩොලර් බර ගාණක් ගෙවුවා මම හිතන්නේ ලොකු ගාණක් ඩොලර් මේ පොඩි ගණන් නෙමෙයි මිලියන් ගණන් ගෙවන්නේ. මොකද ඒ කට්ටිය ටීම් එකක් ඇවිල්ලා ඒ කට්ටිය ඉන්න ඕනේ හෝටල් වල ඉන්න ඕනේ යන්න ඕනේ හැමදාම එයාපෝට් එකට යන්න ඕනේ. ඉතින් ඔය ඔක්කොම කරලා ඒ කට්ටිය දෙන රිපෝට් එක ඉම්ප්ලිමන්ට් කරන්න ආණ්ඩුවට බලයක් නැත්තම් ඒ තිත්ත වැඩි කියලා හිතනවා නම් වැඩක් නැහැ නේ රිපෝට් එකේ. මොකද ඕන කන්සල්ටන්ට් කෙනෙක් කියන්නේ ආදායම වැඩි කරලා වියදම අඩු කරන්න. ඕකනේ ඉතින් හැම බේසික් මැනේජ්මන්ට් එක ඕකනේ. පැහැදිලි. කැප්ටන් මම අවසාන වශයෙන් අන්තිම ප්‍රශ්නේ මගේ. දැන් අපි යථාර්ථවාදීත්වය මොකද දැන් මේ ලංකාවේ තියෙන දේශපාලන තත්ත්වය අපි දන්නවනේ හැම ආණ්ඩුවක්ම ඇවිල්ලා කැප්ටන් කිව්වා වගේ තමන්ගේ සේවකයෝ දාන්න බලාපොරොත්තු බලනවා බ්‍රැක් රස්සාවක් දෙන්න බලනවා ඡන්දෙ දෙන්න බලනවා ආණ්ඩු මාරු වෙනවා ආයි පරණ කට්ටියට බයිනවා ඒගොල්ලෝ පැති මාරු කරනවා මේ වගේ ස්වභාවයක් තියෙනවා. දැන් මේ වගේ තත්ත්වයක් යටතේ දැන් අපි ප්‍රායෝගික තත්ත්වය වෙන්නත් එපා අපිට සමහරවිට අපිට කියන්න පුළුවන් ආණ්ඩුව ඇඟිලි ගහන්න නැතුව හිටියොත් මේක හරවන්න පුළුවන් කියලා. දැන් ඇත්තරම තත්ත්වය තමයි ආණ්ඩුව මොකද පත් කරන සභාපතිතුමත් ආණ්ඩුවෙන්නේ පත් කරන්නේ. එතකොට අනිවාර්යෙන්ම මේ මිනිස්සයා පොඩ්ඩක් හරි අපි කියනවා වගේ ජනාධිපති හරි අගමැති හරි කවුරුහරි ඔක පත් කරපු මිනිස්සයා කිව්වත් අහන්න වෙනවනේ නැත්නම් සමහරවල්ලාට මම හිතන්නේ ඔබට ජනාධිපතිතුමා ගෝ අගමැතිතුමා ගෝ කවුරු හරි කිව්වා කියලා මම තමයි කෝල් එක එන්නෙත් මං හිතන විදියට සභාපතිතුමාට. මේකට වෙන විසඳුමක් තියනවාද? ඒ කියන්නේ අපි කලින් තිබ්බා වගේ අර මොන හරි පාර්ට්නර්ෂිප් එකකට යන්න. එහෙම නැත්නම් වෙන මොනවා හරි මැනේජ්මන්ට් මොඩල්ස් ලෝකේ try කරලා තියෙනවද? සිංගප්පූර් එයාලයින්ස් එකේ හරි මොනවා හරි එහෙම ඉගෙන ගන්න පුළුවන් දෙයක් තියෙනවද අපිට මේක තරඟකාරී කරන්න? එහෙම නැත්නම් ඇත්තටම අතිත්තම බෙහෙත තමයි ආණ්ඩුව ඇගිලි ගහන්න නැතුව මේක කම්පීට් කාට හරි කරන්න දීලා නිශ්චිත කාලයක් දීලා පැහැදිලිව කියන්නේ මේක ප්‍රොෆිටබල් කරන්න. එහෙම නැත්නම් ඔයාට අර ගෙදර යන්න වගේ කිව්වා වගේ එහෙම දෙයක් කරන්න පුළුවන්ද? මොකක්ද ඇත්තටම ප්‍රායෝගික තත්ත්වයක් එක වෙන මොඩල් එකකට යන්න හැකියාවක් තියෙනවද අපි? එහෙමනම් ඉතින් මැනේජ්මන්ට් ටීම් එකකට දෙන්න ඕනේ මැනේජ්මන්ට් ටීම් එකට සල්ලි දෙන්න ඕනේ. මැනේජ්මන්ට් ටීම් එකට අවිලා කියන්න ඕනේ මාකටිං ද ඉන්ජිනියරින් ද කැබින් ක්‍රූ ද ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් ඔක්කොටම මේ කට්ටිය මැනේජ් කරන්න. එහෙමනම් ඉතින් හැබැයි ඒ කට්ටියට සල්ලි දෙන්න ඕනේ. ඒ කියන්නේ මම ඒකනේ කිව්වේ සල්ලි හදන්න නම් සල්ලි වේදම් කරන්න. ඉතින් නමුත් එහෙම නැතුව ප්‍රතිපත්තියක් වශයෙන් ආණ්ඩුවෙන් කිව්වොත් එහෙම මම මේවට ඇඟිලි ගසන්නේ නැහැ. අහවල් දේවල් කරාට මේක ලිඛිතව දෙන්න. ඔය කොච්චර කිව්වත් මේ කොච්චර වුණත් දේශපාලනඥයන් හිතන්නේ මේ එයාලයින් එකේ අපි යනකොට අපිට අහවල් කම්ෆර්ට් එක හම් වෙන්න ඕනේ නැත්නම් අපි දේශපාලනය කරලා වැඩක් නෑ. මොකක්ද දේශපාලනය කරලා අපිට බිස්නස් ක්ලාස් එකේ යන්න බැරි නම් මොකක්ද ඇති වෙන්නේ?
එහෙම හිතන්නේ. ඉතින් මට ඕක වෙලා තියෙනවා අනන්තව. මොකද එක කාලයක් තිබ්බා බිස්නස් ක්ලාස් නෙමෙයි ඉකොනොමික් ක්ලාස් තමයි දේශපාලනයට යන්න කියලා තිබ්බේ MP ලයින් එක කට්ටිය. නමුත් ඇවිල්ලා බලපාන කරනවා මේ චෙයාමන්ට කෝල් එකක් දීලා කියනවා අනේ මේ මම මේ සිංගප්පූරුට යනවා මේ මට ඉකොනොමික් ක්ලාස් එක දීලා ආයෙ නේද කවන්නේ ඉතින් ෆස්ට් ක්ලාස් එකේ බිස්නස් ක්ලාස් එකේ යන්න කවන්නේ. මම කියනවා ගොඩාක් වෙලාවට අපිට කෝල්ස් එන්නේ මැනේජ්මන්ට් එකට මම යනවා ලන්ඩන් වලට මට ආවාස් දීලා තියෙන්නේ කිලෝ 20යි නමුත් මම ළඟ කිලෝ 40ක් තියෙනවා කරුණාකරලා මේ මෙයා කියනවානේ මේ කිලෝ එකට ඩොලර් 5 ගන්න ගෙවන්න එතකොට පස්වරක් දෙක 10යි ඩොලර් 100ක් විතර මට ගෙවන්න වෙනවා කෝල් කරන්නේ කාටද චෙයාමන්ට කෝල් කරන්නේ එහෙම නැත්නම් මැනේජර් ග්‍රවුන්ඩ් හැන්ඩලින් වලට කෝල් කරලා කියනවා මම ආවල් කෙනා කරුණාකරලා මගේ එක්සස් බෑගේජ් එකට ගෙවන්න නැත්නම් එක්සස් බෑගේජ් එක අරින්න අනන්ත අප්‍රමාණව එයාලයින් එක පටන් ගත්ත දායින් තාමත් නමුත් ඒකට එමිරේට්ස් එයාලයින් එකේ ගිහිල්ලා කියන්නේ මට ඩොලර් මේ කිලෝ 10ක් වැඩි කරුණාකරලා මේකේ අවුරුගේ මේ මෙන්න ටිකට් එක ඔයා ඕන වෙන එයාලයින් එක ගන්න. මේකයි වෙනස. ලංකාවේ මිනිස්සු හිතන්නේ ශ්‍රී ලංකන් එයාලයින්ස් එකෙන් වැඩියෙන් කරන්න ඕනි ලංකාවේ කට්ටිය ට්‍රැවල් කරනවා. නමුත් ඒක වෙන්නේ නැහැ මිඩල් ඊස්ට් වල අපේ සේවයට එහෙ සේවය කරන්න ගිහිල්ලා එන කට්ටිය කවදාවත් අයුතු විදියට බලපෑම් කරන්නෙත් නැහැ. ඒ කට්ටියට තමයි ඇත්තටම අපේ එයාලයින් එක වශයෙන් විශේෂයෙන් සලකන්න ඕනේ ඒකට. එයාපෝට් එකේ විශේෂයෙන් සලකන්න ඕනේ ඒකට. මම එයාපෝට් එකේ ඉඳලා මම කිව්වා මිඩල් ඊස්ට් වලින් එන කට්ටියට මේ පොලිමේ ඉඳලා ඉමිග්‍රේෂන් එකේ කස්ටම්ස් එකේ ඇයි මෙහෙම වද දෙන්නේ? අවුරුදු 2කට පස්සේ ලංකාවට එන්නේ. රයිට්? ඇයි ඒ කට්ටියට විශේෂ කවුන්ටර් එකක් දාලා විශේෂයෙන් පිළිගන්න කොහෙද? පොලිමේ ඉන්නේ මේ මිඩල් ඊස්ට් වල වැඩ කරලා 25 දෙනෙක් ඉන්නවනම් සූට් එකක් ගහගෙන හිටියොත් එහෙම මිනිහෙක් අඩුවටක් ගාලා ගන්නවා පොලිමේ කරක් ගාලා අරිනවා. නැද්ද? වෙලා නැද්ද? එයාපෝට් එකේ කස්ටම්ස් වලින් හොඳට ඇඳලා ඉන්නවා නම් මිඩල් ඊස්ට් වලින් ආපු වෙලේ දෙවිදියකට සලකන්න. ලංකාවේ කුලවාදේ තියෙනවා එයාපෝට් එකේ. දැන් කියන්නේ ඒ වගේ මේ ගොඩක් දේවල් තියෙනවා මේකේ කරන්න. හොඳයි. බොහොම ස්තුතියි කැප්ටන් රත්නායක. මම හිතන්නේ අපි පැයක් විතර කතා කරා. අපිත් එක්ක Facebook එකේත් විශාල පිරිසක් සම්බන්ධ වුණා. Zoom එකෙත් කීප දෙනෙක් සම්බන්ධ වුණා. හැමෝටම බොහොම ස්තුතියි. අපේත් එක්ක සම්බන්ධ වෙන ඇඩ්වොකාට් ප්ලස් හැමෝටම අපි ආරාධනා කරනවා මේ වීඩියෝ එක YouTube එකත් අපි අප්ලෝඩ් කරනවා. අපේ YouTube channel එකත් ඇඩ්වොකාට් ප්ලස් කියලා එකට subscribe කරන්න. Facebook page එකත් like කරන්න. අපි හැම සිකුරාදම මේ වගේ ලංකාවේ ආර්ථිකයට වැදගත් වෙන ලංකාවේ ව්‍යාපාර වලට වැදගත් වෙන මාතෘකාවක් ගැන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ ගැන දණ්ඩ ප්‍රවීණයෙක් එක්ක හෝ දත්ත හා තොරතුරු මත පදනම් වෙලා. ඉතින් අපි අද බැලුවේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම පිළිබඳව ඒ ගැන සාකච්ඡා කරේ. මේකද කෝප් කමිටුවෙත් මේ ගැන සාකච්ඡා වෙච්ච නිසා. කැප්ටන් රත්නායක බොහොම ස්තුතියි. ඔබතුමාගේ වෙලාවට මම හිතනවා අපි ප්‍රශ්න ඇහිමේදී ඔබතුමා ගෝල්ෆ් ගහන කාත් එක්කවත් තරහ වෙන වගේ දෙයක් කියවුන්නේ නැහැ. ඒ ගැන මට හරි සන්තෝෂයි. බොහොම ස්තුතියි කැප්ටන් රත්නායක. සුබ රාත්‍රියක්. බොහොම ස්තුතියි. සුබ රාත්‍රියක්. Thank you. Thank you.